අපි දේ වචනේ විතර ඇතුල් වෙන්නට යනවා. ඔබ ලෑස්තිද වචනේ අසන්න? උඩමාල කට්ටිය කොහොමද ඔබ ලෑස්තිද? ඉතින් අපි අද දවසේ බලන්නට යනවා මේ දෙවියන් වහන්සේගේ තෝරා ගැනීම සම්බන්ධව. ඒ වගේම දෙවියන් වහන්සේගේ තෝරාගත් මනුෂ්‍යයා මොන වගේ මිනිසෙක් විය යුතුද කියන කාරණා අපි අද දවසේ ටිකක් බලන්නට යනවා. මොකද මේ අපි තේරුම් අරගන්න ඕනේ දෙවියන් වහන්සේ දහසක් අතරින් අපි උදෑසනත් කිව්වා වගේ උන්වහන්සේ දහසක් අතරින් අපේ ජීවිතය ඔබේ ජීවිතේ මගේ ජීවිතේ තෝරාගෙන තිබෙන්නේ අපට අවශ්‍ය විදිහට ජීවිත ගමන යන්න නෙවෙයි. දැන් අපි සමහර අය ඔබ බෞතිස්මයට ඇතුල් වෙන්න පෙර නැත්නම් ඔබ ගැලවීමට ඇතුල් වෙන්න පෙර එහෙම නැත්නම් කියොත් ඔබ නව උත්පාදනයේ නව ජීවනය ලබන්නට පෙර ඔබට කැමති ගමනක් ඔබ ගමන් කළා. ඔබට සිතන විදිහට ඔබ වැඩ කළා. ඔබට පෙනෙන විදිහට ඇහෙන විදිහට ඔබේ කල්පනාවට එන විදිහට හරි කියලා හිතන දේවල් ඔබ කරගෙන හිටියා. නමුත් අපි හැමෝම අත්දැක දෙයක් අපි සිතපු හැම දෙයක්ම හරි දේවල් නෙමෙයි. අපි කරපු හැම දෙයක්ම හරි දේවල් නෙමෙයි. අපි ගිය හැම මාර්ගයක්ම ඒව හරි නෑ. දෙවියන් වහන්සේගේ කැමැත්ත කියන එක අපිට අවබෝධයකට පත් උනේ නැත්නම් අපි ආලෝකමත් උනේ දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක අපේ ජීවිත සම්බන්ධ වෙන්න පටන් අරගත්තට පස්සේ. ආමෙන්. එහෙම නැත්නම් අපි ජීවත් වුණේ මේ කියන කතාව හොඳට තේරුම් ගන්න අහන්න හොඳට. අපි ජීවත් වුණේ නැත්නම් ඔබ හිතන්න ඔබ ජීවත් වෙන්නේ කොහොමද? ඔබට හිතන විදිහට. එහෙම නේද? ඔබට හිතනොත් මේ හෙට මොන හරි ගමනක් යන්න ඕනේ කියලා ඔබ යනවා. ඔබට හිතනොත් මේ වගේ දේ කරන්න ඕනේ කියලා ඔබ අතේ මුදල් තියෙනවා නම් ඔබ ඒව කරනවා. දැන් ඒකට බයිබලය අපිට කියනවා. දැන් ඔබට හිතනවා පව් කරන්න ඕනේ කියලා ඔබ පව් කරනවා. මං කියන්නේ මේ ගැලවීම ලබන්න පෙර ජීවිතේ. ඔබට හිතුණාද ඒ දේ කරනවා? දැන් මත්පැන් බීපු කට්ටිය නේද? හැන්දෑව වෙනකොට හිතනවා මොනවාද අඩියක් ගහන්න ඕනේ කියලා. ඉතින් මොකද කරේ? ගිහලා බීවා. කවුරු හරි පාගෙන අනේ පැත්තකටලා ඉන්නවා මගේ සල්ලි ඒවට මොකද තියන අමාරු කියලා අහපු ගමන් කවුරුත් කතා කරන්නේ නැහැ ඊට පස්සේ. ඔබට හිතුණු ජීවිත ඔබ ගත කළා. හැබැයි බයිබලයට අපි එන විට අපි ගැලවීමට එන විට අපි දෙවියන් වහන්සේගේ මාර්ගයට අවතීර්ණ වෙන විට අපි තේරුම් ගත්තා ඒව ඔක්කොම අකීකරු වැඩ කියලා. ඊට පස්සේ තමයි අපි අවබෝධයකට ආවේ දෙවියන් වහන්සේගේ සලස්මක් කියලා එකක් මගේ ජීවිතේ තියෙනවා කියලා. කීදෙනෙක් ඒ ගැන අවබෝධයිද? මං කැමති ඔබේ අත ඔස්සලා හයියෙන් ආමෙන් කියනවනම්. නමුත් මේ වත්මන් කිතුණු ලෝකයේ දේශ බලද්දී රයිට් අපි ගොඩක් වෙලාවට දකින්නේ නැහැ. ඒ කියන්නේ දකිනවා නැතුවත් නෙමෙයි. හැබැයි 60ක් විතර පුද්ගලයන් දෙවියන් වහන්සේගේ නාමය ගැන කතා කරාට යේසුස් වහන්සේට ප්‍රශංසා කරාට සභාවන් වලට පැමිණියට ඔවුන් 100%ක් දෙවියන් වහන්සේ තැබූ සැලසුම තුළ ඉන්නවද කියන එක අද ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ කියන දේ ඔබේ ජීවිතයත් එක්ක ඔබ සංසන්දනය කරලා බලන්න. ඔබ මේ ගැන කල්පනා කරලා බලන්න. එහෙම නැත්නම් මේ දෙවියන් වහන්සේගේ සැලසුම මගේ ජීවිතේ මොකක්ද කියලා අවබෝධයක් කරගන්න බැරිව ඔහෙ යනවා. එහෙමත් වෙන්න පුළුවන් තුන්වෙනි කාණ්ඩයක් හැටියට. එහෙම නැත්නම් බොහෝ අය සැලසුම දැනගෙන එකෙන් එළියට පැනලා තියෙනවා. එහෙම නැත්නම් සමහරව සැලස්මත් එක ඉන්නවා නැත්නම් සැලස්ම අවබෝධ කරගන්න බැරි ඔහෙ යන පිරිසකුත් ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව මොකක්ද කියලා දේව දරුවන් හැටියට අපි තේරුම් අරගන්නට අවශ්‍යයි. ඇයි දෙවියන් වහන්සේ මාව කැඳවලා තියෙන්නේ? ඔබ මේ ප්‍රශ්නය ඔබගෙන් අහගන්න. ඔබට තේරෙන්නේ නැත්නම් අපෙන් ඇවිල්ලා අහන්න. හරිද? අද සමහර විට මේ දේශනාවෙන් ඔබට ඒකට උත්තරයක් හම්බෙන්න පුළුවන්. සමහර විට රයිට් බලමු. ඇයි ඔබ දෙවියන් වහන්සේ තෝරගත්තේ? ඇයි ඔබ දෙවියන් වහන්සේ කැඳවගත්තේ? ඔබේ ලෙඩ ටික සුව කරලා ඔබේ ආර්ථිකයේ ගැටලු ප්‍රශ්න විසඳලා ඔබේ තව තිබුණු බාධා ටික ඉවත් කරලා ඔබට සැනසීම දුන්නා. දැන් මම අහන්නේ ඒකද දෙවියන් වහන්සේගේ කැඳවීමේ අභිප්‍රාය?
නෑ එතනින් එහාට ගියපු දෙයක් තිබෙනවා. හරිද? එතනින් එහාට ගියපු දෙයක් තිබෙනවා. මෙන්න මේ දේ ගැන අවබෝධයක් නැතිකම අද ගොඩක් අය ඇදහිල්ලෙන් වැටී යාමට හේතු වෙනවා. දැන් යේසුස් වහන්සේ අපි දන්නවා බයිබලයේ උන්වහන්සේ ගොඩක් හාස්කම් කරලා තියෙනවා. ප්‍රාතිහාර්යයන් කරලා තියෙනවා. ඒතර යේසුස් වහන්සේ ප්‍රාතිහාර්යයන් මේ හැම දෙයක්ම හාස්කම් සුවවීම කරන්න අරමුණක් තිබුණා, හේතුවක් තිබුණා. දැන් අද ගොඩක් අය කියනවා මේ යේසුස් වහන්සේ මේ සුව කරලා කාටවත් කියන්න එපා කිව්වා. අපේ අය හැමෝටම කියනවා කියලා. ඔව් යේසුස් වහන්සේ සුව කරලා කිව්වා උඹ මේ ගැන කාටවත් කියන්න එපයි කියලා. හැබැයි කීප මිනිස්සු මොකද කරේ? හතර වටේ කිව්වා ගිහිල්ලා. එහෙමත් තියෙනවා. හරිද? කාටවත් කියන්න එපා කියපු නිසාම දන්නේ නැහැ. මම තැනම ගිහිල්ලා කිව්වා යේසුස් වහන්සේ මාව සුවපත් කරා කියලා. හැබැයි උන්වහන්සේ කිව්වා කාටවත් කියන්න එපා කියලා. උන්වහන්සේට අරමුණක් තිබුණා. උන්වහන්සේ ආවේ යම් වැඩක් ඉෂ්ට කරලා යන්න. හරිද? අන්නේ වැඩේ ඉෂ්ට කරන්න උන්වහන්සේගේ ප්‍රසිද්ධිය උන්වහන්සේට බාධාවක් වෙනවා. උන්වහන්සේ ආපු වැඩේ තමයි අර සීළු මිනිස් සංහතය වෙනුවෙන් පූජාවක් වෙන්න. ඒක ප්‍රධානයි. ඊට පස්සේ මේ ලෝකය මිනිස්සු ගලව ගන්න අර පූජාවෙන් පස්සේ උදා වෙන ගැලවීමේ මාර්ගය ගැන දේශනා කරන්න එක කණ්ඩායමක් හදන්න ඕනේ. එක සෙට් එකක් හදන්න ඕනේ. අන්න ඒ අරමුණ හා පූජාවේ අරමුණ ඉටු කරගන්නයි උන්වහන්සේ ආවේ. ඒතර ඔය කරපු හාස්කම් ඒක උන්වහන්සේගේ දේවත්වය ගැන අර යුදෙව්වන් අතර යම් කිසි සාක්ෂියක් ඇති කරන්න. හරිද? මුළු ලෝකෙටම බලපෑමක් වුණා උන්වහන්සේගේ අවුරුදු 3මාරේ ජීවිත ගමන. උන්වහන්සේ කරපු දේවල් ගැන කියනවා නම් ඒ පොත් දරන්න ලෝකයක් මදි කියලා යොහන්තුමා කියනවා. උන්වහන්සේ නියමට කාලේ කළමනාකරණය කරලා තිබෙනවා. නේද? උන්වහන්සේ කිසිම මිනිත්තුවක්වත් උන්වහන්සේ අපතේ දාලා නැහැ. මේකට මම ඔබට අනාගතේ කතා කරන්නම් සමහර දේවල්. හරිද? උන්වහන්සේගේ මේ අවුරුදු 3මාරේ චරිතය ගැන අපි අධ්‍යයනය කරලා බලන විට උන්වහන්සේට මේ නිකන් ඉන්න රස්තියාදු ගහන්න ඔහේ උඩ බලාගෙන ඉන්න උන්වහන්සේට වෙලාවක් තිබුණ නැහැ. හරිද? ඔබ හයි බයිබලයේ තියෙනවනේ පාස්ටර් යේසුස් වහන්සේ හුදකලා ස්ථානයකට ගියා. ඒ යේසුස් වහන්සේ හුදකලා ස්ථානයකට ගියේ. ඒ කියන්නේ ඔය පොඩ්ඩක් අහස දිහා බලාගෙන අපේ භාෂාවෙන් කිව්වොත් එහෙම මනෝපාරක් ගහන්නද කියලා. නැහැ. ඔබ බයිබලයේ තවදුරටත් අධ්‍යයනය කරොත් හරිද? යේසුස් වහන්සේ හුදකලා වුණේ ඇයි? උන්වහන්සේ හුදකලා වෙන්න අරමුණක් තිබුණා. කාට හරි කියන්න පුළුවන් දෙයක. මොකක්ද මේ පොළොවට ආපු එක? එහෙම හිතන්නද? ඇයි උන්වහන්සේ හුදකලා වුණේ? කාට හරි කියන්න පුළුවන්? උන්වහන්සේ මොනවද කළේ හුදකලා වෙලා? දැන් ආදායම නැහැ මට. ඕව කල්පනා කරාද? දැන් මම මොනවද කරන්න යන්නේ? කිසි අරමුණක් නැහැ. මේ මම මොනවද කරන්නද මට තේරෙන්නේ නැහැ. මට දැන් එපා වෙලා තියෙන දැන් කුරුසයට යන්න තියෙනවා. අයියෝ මන් දන්නේ නැහැ. ඕව හිතුවද? ඔබ හිතන්නේ සාමාන්‍යයෙන් යේසුස් වහන්සේ හුදකලා වුණාම මම ප්‍රශ්නයක් අහන්නද? ඔබ හුදකලා වුණාම මොනවද කරන්නේ? ඇයි මගේ දිහා බලාගෙන ඉන්නේ? ඔබ හුදකලා වුණාම මගේ දිහා බලාගෙන ඉන්නවද? ඔබ සාමාන්‍යයෙන් තනි වුණාම හුදකලා ඔබට වැඩක් මොකුත් නැත්නම් ඔබ මොනවද කරන්නේ? දැන් එක දේවල් ඇති කියන්න බෑ නැද්ද? හැම එකම ඔබ එක රූපවාහිනිය දිහා බලාගෙන ඉඳී එහෙම නැත්නම් හෑන්ඩ් ෆෝන් එක ඔබ ඉන්න පුළුවන්. හරිද? ඔය මොන හරි එකක් කරගෙන ගේම් එකක් ගහගෙන ඉන්න පුළුවන්. නැත්නම් කාට හරි කෝල් එකක් කරන් පොඩි කයියක් ගහගෙන ඉන්න පුළුවන්. නේද? නේද? ඒ වගේ නිදහස් වෙලාවට වේවා කරන්න පුළුවන්. ඒ මොකුත්ම නැත්නම් මොනවද ඔබ කරන්නේ? මම දන්නේ නැහැ මොනවද කරන්න කියලා. හැබැයි ඔබ දන්නවද යේසුස් වහන්සේ හුදකලා වුණු අවස්ථාවල් වල උන්වහන්සේ කලේ පියාණන් වහන්සේත් එක්ක සම්බන්ධ වුණ එකයි. ආමෙන්. අද ඔබට ගොඩක් කාලය ඇති සමහරුන්ට. අපිට නම් ගොඩක් කාලය මදි. කාලය ටිකක් දවසකට පැය 36ක් තිබ්බත් හොඳයි කියලා හිතන වෙලාවකට මේ ගොඩක් වෙලාවට මදි වෙනවා දේවල් කරගන්න. හරිද? එතකොට සමහර අයට ඕන තරම් දවසේ කාලය තිබෙනවා. හැබැයි අපි දන්නවා දැන් එහෙම ඒ කාලය ඇයි නිකන් ගත වෙන්නේ? ඒකට ප්‍රධාන හේතුවක් තමයි ඔබ කැඳවීමේ බලාපොරොත්තුව දෙවියන් වහන්සේ ඔබ ගැන තිබෙන බලාපොරොත්තුව ඔබ තේරුම් අරන්නේ. ඒ නිසා ඔබේ කාලය අපරාධ යනවා. දන්නවද මේ තප්පරයක් වුණත් හරි වටිනවා. ඒක ඔබේ ජීවිතේට ආපහු එකතු වෙන්නේ නැහැ. රයිට්? ඔබ උපතේ ඉඳලා කාලය කියන්නේ ඔබ අතීතේට කාලය මුසු කරගෙන ඔබ අනාගතයකට යනවා. හරිද? ඒ යන විට ඔබ ගෙවපු අතීතේ නැවත ඔබට වර්තමානයේට හෝ අනාගතයට හම්බ වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඔබ කාලය මොනවාට හරි ඔබ කාලය ගත කරපුවා ඔබට ආයි ජීවිතේට හම්බ වෙන්නේ නැහැ.
ඒ නිසා මම මේ ගමන් මේ පොඩි අවවාදයක් ඔබට දෙන්නේ. රයිට්? මේක දේශනාවට අදාළ නැහැ. හැබැයි අවවාදයක්. ඒ නිසා ඔබ අනාගතයේ ඔබ ගත කරන්න යන හැම මිනිත්තුවක්ම ප්ලෑන් කරන්න ඕනේ. සැලසුම් කරන්නට ඕනේ. දන්නවද එවිට ඒ හැම මිනිත්තුවකින් ඔබ ප්‍රයෝජනයක් ගන්නට යනවා. ආමෙන්. ඊට පස්සේ ඔබගේ ජීවිතය ගැන ඔබට සතුටු වෙන්න පුළුවන් මම කාලය අපතේ දැම්මේ නැහැ කියලා. කාලය අපතේ දාන්නාට අපේ සමාජයේ නමකුත් කියනවා. මොකද්ද? ඈ කාලකන්ණිය කියලා. කාලේ කාදවන්නා කියලා. ඒ නිසා ඔබ අනාගතය ගැන සැලසුම් කරන්න ඕනේ. ඒ සැලසුම් කරන්නේ කොහොමද? ඔබගේ මානසික ආශාවල් නිසාවත් ඔබේ තෘෂ්ණාවල් නිසාවත් නෙමෙයි. ඒ ඔබ සැලසුම් කළ යුත්තේ දෙවියන් වහන්සේ ඔබව කැඳෙව්වා. ඔබේ කැඳවීමේ බලාපොරොත්තුවට අනුකූලවයි. කීදෙනෙකු මේක පැහැදිලිද? අන්න එහෙනම් දෙවියන් වහන්සේ ඔබව කැඳෙව්වා. ඔබේ කැඳවීමේ බලාපොරොත්තුව ගැන ඔබ තේරුමක් ඇතුව ජීවත් වෙන්නට අවශ්‍යයි. දැන් අපි දකිනවා යේසුස් වහන්සේ පොළවට පැමිණීමේ බලාපොරොත්තුවක් තිබුණා. ඒ නිසා උන්වහන්සේ හැම දෙයක්ම සූදානම් කළා, සැලසුම් කළා අන්නේ ටාගට් වලට, අන්නේ ඉලක්කයන් සපුර ගන්න. උන්වහන්සේගේ ප්‍රධාන ඉලක්කයක් කුරුසිය. ගැලවීමේ මාර්ගය. රයිට්? එතකොට උන්වහන්සේ බැලුවා මේක උන්වහන්සේ කුරුසයට ගිහිල්ලා පූජාවක් වෙනවා. ඊට පස්සේ උන්වහන්සේ දින 3කින් උත්තාන වෙලා ඊට පස්සේ උන්වහන්සේ ස්වර්ගාරෝහණය වෙන්නට යනවා. ඊට පස්සේ මේ පොළවේ මේ කුරුසේ මෙච්චර වද වේදනාවකින් උදා කළා වූ මේ ජීවනයේ මාර්ගය ඉදිරියට ගෙන යන්න සෙට් එකක් ඕනේ. අනේ උදෙසා උන්වහන්සේ මොකද කළේ? 12 දෙනෙක්ව උන්වහන්සේ වගේම හැදුවා. ආමෙන්. ඒ නිසා ඔබ බලන්න උන්වහන්සේ හාස්කම් කරන්න ඒව කරන්න කාලය දුන්නා. හැබැයි ඔබ උන්වහන්සේගේ කාලය ගැන අලුත් ගිවිසුමේ ඔබ ටිකක් මොනවාරි ටයිම් ටේබල් එකක් හදලා ඔබ වෙන් කළොත් උන්වහන්සේ වැඩිපුරම මොනවද කරලා තියෙන දන්නවද? උන්වහන්සේ වැඩිපුරම කරලා තියෙන්නේ උගන්වපු එකයි යාඥා කරපු එකයි. ඔබ හොඳට හොයලා බලන්න උන්වහන්සේ මොනවද කරේ කියලා. හරිද? සුභාරංචි පොත් අතරම අරගෙන ඔබ විග්‍රහයක් යෙදෙන්න එකම හාස්කමනේ ගොඩක් වෙලාවල් ලියලා තියෙන්නේ. මේවා විග්‍රහ කරලා බලන විට අපි දකිනවා උන්වහන්සේ වැඩිපුරම කාලය දීලා තියෙන මොනවටද? ගෝලියෝ සමග ඉන්නත් යාඥා කරන්නත්. ඒතර පියාණන් වහන්සේගේ සමග කතාබහ කරමින් පොළවේ වැඩ කරන්න ඒක තමයි යාඥාව. රයිට්? පියාණන් වහන්සේගේ කැමැත්ත අනුව පොළවේ වැඩ කරන්න. දෙවෙනි එක උන්වහන්සේගේ ඉලක්කය ගෝලියෝ හදන එක. මොකද අර ජීවනයේ මාර්ගය අමාරුවෙන් උන්වහන්සේ අර දැන් මෙහෙම කතාවක් අපි ලෝකේ පොළවේ විදියට කිව්වොත් අර තාත්තා අමාරුවෙන් හම්බ කරපු ධනය දරුවෝ ටික විනාශ කරලා දැම්මොත් ඒක වැඩක් නැහැ. ඒ නිසා දරුවෝ ටික හැදුවා අර තාත්තා අමාරුවෙන් හම්බ කරපු ධනය නිසි කළමනාකරණයක් කරන්නට. රයිට්? දැන් අපේ රටේ ගොඩක් ඔය වලව් වගේ කට්ටිය වලව් පැලැන්ති වල තිබ්බ ඉඩකඩම් අද ඔක්කොම එක මේ ඉඩම් කඩලා විකුණන වෙන්දේසිකරුවන් විසින් ඔක්කොම විකුණලා ඉවරයි දැනටමත්. රයිට්? ඔය අපි දන්නවා කුරුණෑගල පැත්තේ තිබ්බ පරණ කුරුණෑගල ප්‍රෞಢත්වය විදහාපාන අලංකාර ගෙවල් ඔක්කොම කඩලා දැම්මා මේ වෙන්දේසිකාරයෝ ඇවිල්ලා. මොකද ඒ දරුවෝ ඒවා විකුණලා දැම්මා. ඒවා විනාශ වෙලා ගියා. දැන් ඒවා නැහැ. දැන් ඔය කුරුණෑගල නගර මැද්දේ පුත්තලම් පාරේ පොඩ්ඩක් එද්දි අර ෂෙඩ් එක පහුව වෙද්දි අපි පොඩි කාලේ මතකයි ලස්සන ලොකු වලව්වක් තිබුණා. විශාල ගයක් ඒක. අපි ඉස්කෝලේ යන කාලේ අපි උතන බල යනවා. හරිම ලස්සනයි ඒක. ඉතින් පහුගිය කාලේ වෙන්දේසි සමාගමක් විසින් ඒක වෙන්දේසි කරලා දැම්මා. හරිද? ඒ දරුවෝ ඒවා විකුණලා දැම්මා. එතකොට අර පියවරු අමාරුවෙන් උපයන ධනය දරුවන්ට නිසි කළමනාකාරයකට ඉගැන්වුවේ නැත්නම් ඔවුන්ව විනාශ කරලා දානවා. ඒ වගේ යේසුස් වහන්සේ කුරුසිය කරන කොටගෙන ආත්මික ලෝකයට ගැලවීමේ මාර්ගයක් උදා කළ යක්ෂයව පරාජය කරලා උන්වහන්සේ ජයග්‍රාහී මාර්ගයක් හැදුවා. කී දෙනෙක් ආමෙන් කියන්නේ යනවද? අන්නේ ජයග්‍රාහී මාර්ගය ඉදිරියට ගෙන යන්න කට්ටියක් ඕනේ. මොකද උන්වහන්සේ පොළවේ හැමදාම ඉන්න යන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ ගෝලය 12ක් හැදුවා. එක යේසුස් වහන්සේව ඝාතනය වෙන විට උන්වහන්සේ වගේ 12 දෙනෙකු උන්වහන්සේ හදලා ගියා. ආමෙන්. හලෙලූයා. උන්වහන්සේ ෆේල් වුණේ නැහැ. උන්වහන්සේ පරාජිත කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ සැලසුමක් අනුව ලස්සනට වැඩ කළා. ඒ හින්දා තමයි අද අපි මෙතන ඉන්නේ. අද ඒ නිසා තමයි මම මේ දේශනාකරුවෙක් වෙලා ඉන්නේ, සභාපාලකවරයෙක් වෙලා ඉන්නේ. අද ඔබ දේව දරුවෙක් වෙලා ඔබ ආශිර්වාද ලැබලා විවිධාකාරයෙන් ඔබ දේව සේවය කරමින් ඉන්නේ. ඒ උන්වහන්සේගේ අනර්ග ඉලක්කයන් සම්පූර්ණ කරපු නිසා. ඒ 12 හැදුවේ නැත්නම් අද ගැලවීමේ මාර්ගයක් තියනවද? උන්වහන්සේ වැඩේ කරලා යයි. හැබැයි එතනින් ඉවර වෙනවා ඔක්කොම. හැබැයි උන්වහන්සේ ලෝකෙට ලක්ෂ සංඛ්‍යාත සෙනගකට බලපෑමක් කරන්න උන්වහන්සේ හැදුවේ 12යි. එතකොට උන්වහන්සේගේ ඉලක්කය
උන්වහන්සේ සපුරගත්තා. ඒ නිසා තමයි උන්වහන්සේ හාස්කම් කරලා කීවේ කියන්න එපා. මොකද මට වැඩක් තියෙනවා කරන්න මේක ප්‍රසිද්ධ වුණොත් මේ මිනිස්සු මට වැඩේ කරන්න දෙන්නේ නැහැ කියලා. ඒක තමයි උන්වහන්සේ කිව්වේ උන්වහන්සේ හාස්කම් කරලා කිව්වා කාටවත් කියන්න එපයි කියලා. ඒ උන්වහන්සේගේ වැඩේ සඳහා ඒ ඉලක්කයට යාමට උන්වහන්සේගේ ප්‍රසිද්ධිය උන්වහන්සේට බාධාවක් වුණා. හැබැයි ඊට පස්සේ උන්වහන්සේ සෙනගට උන්වහන්සේ ප්‍රකාශ කරා නේද ක්‍රියා 1:8 කියන ඔයගොල්ලෝ කියලා සකල ජාතීන්ට සුභාරංචිය ප්‍රදේශනා කරන්න. සමා වෙන්න මේ සාක්ෂිකාරයන් වෙන්න ක්‍රියා 1:8 කියනවා නේද? ඊට කලින් උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටලා මතෙව් 28:19 කියනවා ඔබ සකල ජාතීන්ට සුභාරංචිය ප්‍රකාශ කරන්න. පියාණන්ගේ පුත්‍රයන්ගේ ශුද්ධාත්මයන් වහන්සේගේ නාමයෙන් බෞතිස්ම කරන්න. ක්‍රියා 1:8 කියනවා ඔබ මාගේ පොළවේ සීමාව දක්වා මාගේ සාක්ෂිකාරය වෙන්න. එහෙනම් උන්වහන්සේගේ සාක්ෂිය ප්‍රකාශ කරන්න ඕනේ. ආමෙන්. හැබැයි යේසුස් වහන්සේ සේවය කරන කාලේ කාටවත් කියන්න එපා කියලා කිව්වේ උන්වහන්සේ ආපු අරමුණ ඉෂ්ට කරගන්න හම්බ වෙන්නේ මේ ප්‍රසිද්ධිය වුණා නා. හැබැයි උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටලා කාටවත් කියන්න එපා කිව්වේ නෑ. මුළු ලෝකෙටම කියපල්ලා කිව්වා. ආමෙන්. ඉතින් අද ගොඩක් අයට මේක තේරුම් ගන්න බෑ. ඒ නිසා සමහර මේ මම දැක්කා අන්තර්ජාලයේ සමහර නිකායන් වල මේ රටේ ටිකක් ප්‍රසිද්ධ නිකායන් වල පූජකවරු මේ ඔවුන් වොයිස් කට් දාලා තියෙනවා වීඩියෝ සමහර මේ මාධ්‍ය සාකච්ඡාවන් වගේ ඒවා YouTube එකේ දාලා ඒගොල්ලෝ කියනවා මේ ජේසුස් වහන්සේ හාස්කම් කරලා කාටවත් කියන්න එපා කිව්වා මේ පාස්ටර්ලා හාස්කම් කරලා හතර වටේ වීඩියෝ කරලා දානවායි කියලා. ඒව බයිබලයට එකක නැහැ කියලා. ඉතින් මේ රටේ පිළිගත්තු පූජකවරු බයිබලයේ කියන එක තේරුම් ගන්න. යේසුස් වහන්සේ හාස්කම් කරලා කියන්න එපා කිව්වේ යේසුස් වහන්සේට ඒක ප්‍රශ්නයක් උන්වහන්සේ ආපු වැඩේ කරන්න විදිහක් නැති හින්දා. ඒ ප්‍රසිද්ධිය. හැබැයි උන්වහන්සේ දෙවනුව කිව්වා සකල ජාතීන්ට කියන්න. සකල ජාතීන්ට සාක්ෂිය ප්‍රකාශ කරන්න. නේද? යෙරුසලමේද යුදේද සමාරියේද පොළවේ සීමාව දක්වා මාගේ සාක්ෂිකාරයෝ වෙලා. ඉතින් සාක්ෂිය ප්‍රකාශ කරන්න ඕනේ. එදා තිබ්බ විදියට කටවචන සාක්ෂිය ප්‍රකාශ කළා. ඊට පසු කාලේනව මේ මොනවාද මුද්‍රණ යන්ත්‍රය හඳුන්වලා දුන්නාට පස්සේ පත්‍රිකා මගින් සාක්ෂි ප්‍රකාශ කළා. ඊට පසු කාලේනව sannivedana තාක්ෂණය දිනුවට යනකොට Facebook ද YouTube ද අනම්මනම් ආපුවම ඒ වලින් සාක්ෂි ප්‍රකාශ කරනවා. ආමෙන්. ඉතින් එහෙම තමයි වෙන්නේ. ඊටත් වඩා දෙයක් අනාගතේ આવොත් ඒකනෝ සාක්ෂිය ප්‍රකාශ කරයි. ඉතින් උන්වහන්සේ කිව්වා ලොව මුළුල්ලේ උන්වහන්සේගේ මේ සාක්ෂිය ගිහිලා පොළවේ සීමාව දක්වා ප්‍රකාශ කරන්න. ඉතින් අද අපි සාක්ෂි දරන්න ඕනේ. ඒක ඔබ ගැන දෙවියන් වහන්සේට තියෙන නියමයක් කැමැත්තක්. හැබැයි ඒකට පිළිවෙලක් හා ක්‍රමයක් තියෙනවා. ඉතින් සමහරු ඒ පිළිවෙලට ක්‍රමයට ඒක නොකර ගිහිල්ලා මහ භයානක දේවල් පහුගිය කාලේ සිදු වුණ බවත් අපි දන්නවා. හරිද? සමහරු අර ඒ කියන්නේ දැන් සාක්ෂියක් එළියට දාන විට ඒකට යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. දෙවියන් වහන්සේ හාස්කම් කරනවා. ඒක කවුරුත් නිරර්ථකව පිළිගන්න දෙයක්. දෙවියන් වහන්සේ හාස්කම් කරනවා. ආමෙන්. උන්වහන්සේගේ සිස්ටම් එක ඒකයි. උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ අර යේසුස් වහන්සේ කිව්වා මගේ පියාණන් වහන්සේ ක්‍රියා කරනවා මමත් ක්‍රියා කරගෙන ඉන්නවා. රයිට්? ඒ වගේ ශුද්ධාත්මයන් වහන්සේ අද ඒ ආලේපයෙන් බලයෙන් ප්‍රාතිහාර්යයන් කරනවා. ඒක එහෙමයි. නමුත් අපි ඒව සමාජගත කරන විදිහට විශේෂයෙන් අපි තේරුම් අරගන්නට ඕනේ ඒක මොන වෙලාවෙද මොන විදිහටද අපි ඒක ප්‍රකාශ කරන්න ඕනේ කියලා. ඉතින් මේ සාක්ෂි දැරීමේදී ඒ ප්‍රඥාව භාවිතා නොකිරීම නිසා සමහර වෙලාවෙ පහුගිය කාලේ ගැටලු ඇති වුණා. ඒක ඉතින් ඒ පාලකවරු ඒ කරපු දෙයක්. රයිට්? ඉතින් ඒ නිසා අපි මේක තේරුම් අරගන්නට ඕනේ. පොඩි ළමයි වගේ වැඩ කරන්න හොඳ නැහැ. ඒක හරි විදිහට අපි මේ සාක්ෂි එලිදරව් කරන්නට ඕනේ. මම පහුගිය කාලේ ඔබට සාක්ෂි දරන විදිය ගැන ඉගැන්නුවා. මතකද මම අර එක සාක්ෂියක් කිව්වා මගේ යාළුවෙකුට සුභාරංචිය ප්‍රකාශ කරන්න ගිහිල්ලා මට අර වාහනයක් නැතුව මම ලොරියක එල්ලලා ආපු කතාවක්. හරිද? ඉතින් ඔහු කිව්වා ඔහුටත් වාහනයක් නැතුව එද්දි ඔහුට හොඳ AC වාහනයක් හම්බුණාලු ඔහුට කුරුණෑගලට එන්න. මම දැලි ගාගෙන ලොරියක එද්දි ඔහුට AC කාර්යයක් හම්බුණා. එතකොට මම එතන සාක්ෂි දරන්න කියලා මම නිකන් ලැජ්ජාවටපත් වුණා. රයිට්? ඉතින් අර එතන සමහර දේවල් තියෙනවා. අපි සාක්ෂිය මොන විදිහේ දැරිය යුතුද? ඒක මොන විදිහට ප්‍රකාශ කළ යුතුද? කවදාද ඒක ප්‍රකාශ කළ යුත්තේ? නේද? අන්න ඒ වගේ දේවල් තියෙනවා. දැන් ගෝලයන්ටනේ කිව්වේ සාක්ෂි දරන්න කියලා ලෝකේ ලෝමුළුල්ලේ ගිහිල්ලා. එතකොට දැන් සාක්ෂි දරන කෙනා ඉස්සලම ගෝලයෙක් බවට පත් කරන්නට ඕනේ. ආමෙන්. ගෝලයෙක් තමයි සාක්ෂි දරන්නට ඕනේ. හරිද? එතකොට ගෝලයාගේ සාක්ෂිය තමයි එළියට යන්නට ඕනේ. එහෙම නැතුව යමෙක්ගේ නවකයෙක්ගේ සාක්ෂියක් එළියට යනකොට සමහරු ඒකට එන අභියෝගය දරා ගන්නට බැරුව උන්ට කතා කරගන්න බැරුව ඊට පස්සේ සාක්ෂිය නිසාම සමහරු ඇදහිල්ලෙන් වැටිලත් යනවා. ඒ නිසා සාක්ෂි දැරීමේදී අපි අවබෝධයෙන් යුක්තව ඒක කළ යුතු වෙනවා. ආමෙන්. ඉතින් මගේ කතාව ඒක නෙමෙයි. ඉතින් මම අද දවසේ ඔබ සමග කතා කරන්නට යන දේ තමයි මේ දැන් දෙවියන් වහන්සේ ඔබව කැඳවගත්තු අරමුණක් තියෙනවා. කැඳවීමේ බලාපොරොත්තුවක් තියෙනවා. අන්නේ කැඳවීමේ බලාපොරොත්තුවට ඔබින ලෙස ඔබ ජීවත් වන්නේ කොහොමද? ඔබ සාක්ෂි දරන්නේ කොහොමද? ඔබ කතා කරන්න ඕනේ කොහොමද? ඔබ හැසිරෙන්න ඕන කොහොමද?
මෙන්න මේ සම්බන්ධව තමයි ඔබ සමග කතා කරන්නට යන්නේ. ඉතින් මම කැමති ප්‍රථමයෙන් අවතීර්ණ වෙන්න ක්‍රියාපොතේ 9 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය බලන විට ශුද්ධ වූ පාවුලුතුමාගේ කැඳවීමේ බලාපොරොත්තුව ගැන දෙවියන් වහන්සේ කතා කළා වචනයක් අපි කියවන්ට යනවා. ක්‍රියාපොතේ 9 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තිය තුලින්. ඔබ දන්නවා දැන් මේකට සන්දර්භයක් තියෙනවා. එකපාරට බයිබල් පදයක් කිව්වට පස්සේ ඔබට තේරෙන්නේ නැති වෙයි. පොඩි සන්දර්භයක් තියෙනවා. ඒක මම කියලා ඉන්නම්. ඔබ ඒක බයිබලයේ කියවන අය නිසා ඔබ දන්නවා ඇති. මේ පාවුලුතුමා මේ පාවුල් නෙමෙයි කලින් ඔහු සාවුල්. ඒ කියන්නේ ඔහු යුදෙව්වෙක්. ඔහු ගැන අතීතේ ඔබ දන්නවා. ඔහු මේ යුදෙව් ධර්මය ඉගෙනගෙන ඒ වගේම ගමාලියල් කියන පූජකවරයා යටතේ නැත්නම් ගුරුවරයා යටතේ ඔහු ධර්මතාවය ඉගෙනගෙන ඔහු මේ රෝමේ පුරවැසිභාවයේ නැත්නම් රෝමේ මේ එක ස්ථානයක ඔහු උපත් කෙනෙක්. ඉතින් මේ ඔහු රෝම පුරවැසිභාවයේ උපතින්ම ලැබූ කෙනෙක්. ඒ වගේම ග්‍රීක් භාෂාව ගැන, ඒ වගේම හීබ්‍රු භාෂාව ගැන, ඒ වගේ ලතින් භාෂාව ගැන හසල දැනුමක් තිබුණු කෙනෙක්. ඒ වගේම සමාජයේ උගත් පිළිගත් ධනවත් බුද්ධිමත් දැන් අපේ කතාවෙන් කියව සුපර්මෑන් කෙනෙක් පාවුල්තුමා. හරිද? සවුල් වගේ ඉන්න කාලේ. ඔහු බලයලත් කෙනෙක්. ඔහු නායක පූජකයන් එක්ක සම්බන්ධකම් තිබුණා. දේවල් කරන්න රාජ්‍ය අනුග්‍රහය උට ලැබුණා. ඒ වගේ බලවත් මිනිසෙක්. ඉතින් ඔහු යේසුස් වහන්සේගේ මාර්ගය ගැන එදා ගෝලයන් විසින් ප්‍රකාශ කරන විට ඔහු සම්පූර්ණ කිතුණුවන්ට විරෝධී වුණා. කිතුණු විරෝධී මිනිසෙක් වුණා. ඉතින් ඔහු මොකද කළේ? ක්‍රිස්තියානිකාරයෝ මරන්න උදව් කළා. අර ස්තේපන්ට ගල් ගහන වෙලාවේ මේ ස්තේපන්ට වද දෙන්න මේ පාවුල්තුමාත් උදව් කරා ඒ වලට. රයිට්? පළවෙනි වෙද සාක්ෂික මරණයේදී පාවුලුත් ඒකට උදව් කළා. එහෙම කෙනෙක් මොහු දෙවියන් වහන්සේට ආදරේ. හැබැයි මොහු යේසුස් වහන්සේ ගැන දැනගෙන හිටියේ නැහැ. අන්න ඒ නිසා ඔහු කිතුණුවන්ට පීඩා කරන්න පටන් අරගත්තා. දැන් අදත් ගොඩක් වෙලාවට අපිට මිනිස්සු පීඩා කරන්නේ මේ හලෙලූයා කියන වචනය මේ මොනවාද ඒක ජෝක් එකක් හැටියට අරගෙන මේ එක වැඩසටහන් වල ප්‍රකාශ කරන්නේ. ඒ වගේ මේ මිනිසුන්ට මේ අධ්‍යාපනය ගැන දැනුමක් තිබ්බට, කලාව ගැන දැනුමක් තිබ්බට, ඩිග්‍රී එකක් තිබ්බට දෙවියන් වහන්සේ ගැන දැනුමක් නැහැ. ඉතින් ඒ නිසා ඔවුන් දෙවියන් වහන්සේගේ මාර්ගයට නිନ୍ଦා අපාස කරමින් සමහර වැඩසටහන් වල රූපවාහිනී වැඩසටහන් වල පවා මේ නිନ୍ଦා කරන විදිය ඔබ දකින්න ඇති පහුගිය දිනවල ඒවට අපේ පාලකවරු ප්‍රතිචාරයක් දක්වලා තිබෙනවා. ඉතින් මේ දැන් පාවුලුතුමාටත් ඔහු සාවුල්ව ඉන්න කාලේ යේසුස් වහන්සේ ගැන දැනගැන්මක් නැහැ. හැබැයි දෙවියන් වහන්සේ ගැන, යුදෙව් දෙවියන් වහන්සේ ගැන ඔහුට දැනගැන්ම තිබුණා. යේසුස් වහන්සේ ගැලවුම්කාරය කියලා දන්නේ නැති නිසා, මෙසියස් කියලා දන්නේ නැති නිසා ඔහු මේ කිතුණු මාර්ගයට විරුද්ධවාදියෙක් විදිහට වැඩ කළා. ඉතින් ඔහු එක දවසක් නායක පූජකයන්ගේ ලියුම් අරගෙන දමස්කේ දොරටුවෙන් ඒ නගරයට ඇතුල් වෙන්නට ගියා. එහි ඉන්න කිතුණුව මරන්න. ඒ යන විට ඔහු අස්සය පිටේ යද්දි දමස්කේ දොරටුව ළඟදී හිරු එළියට වඩා වැඩි එළියක් මේ මධ්‍යහන වෙලාවේ ඔහු ඉස්සරහට බැබළුණා. දැන් සාමාන්‍යයෙන් දවල්ට ඉරනේ තදබල එළිය ඊට වඩා වැඩි එළියක්. රයිට්? ආවා. ඒ ලයිට් එක වගේ එක පාට එද්දිම ආලෝකයේ දකිද්දි මෙයා ඇදගෙන වැටුණා. ඇදගෙන වැටිලා නැගිටිද්දි ඔහුගේ ඇස් පේන්නේ නැහැ. ඊට පස්සේ මිනිස්සු අල්ලගෙන නගරයට අරන් ගියා. ඒ යන අතරේ උට හඬක් ඇහුණා. සාවුල් සාවුල් නුඹ මට පීඩා කරන්නේ මක් නිසාද කියලා. ඔහුට ඇස් පේන්නේ නැහැ. වහනවා කවුද? දැන් ඔහු හිතා කවුරු මේ ළඟ ඉඳලා කතා කරනවා කියලා. මොකද ඇස් පේන්නේ නැහනේ. ඔබ කවුද කියලා ඇහුවා. එතකොට ඔහුට හඬක් ඇහෙනවා. මම වනායේ නුඹ විසින් මේ පීඩා කරන යේසුස් කියලා. ඉතින් කෙලින්ම යේසුස් වහන්සේ ඔහුට කතා කළා. නගරයට ඇතුල් වෙන්න ඔයා කරන්න ඕන දේ මම කියන්නම් කියලා කිව්වා. ඊට පස්සේ දින 3ක් ඔහු निराහාරව ඉඳගෙන මේ දෙවියන් වහන්සේගේ හඬ අහන්න පටන් අරගත්තා. තුන්වෙනි දවසේ ඒ නගරේ හිටපු දමස්කේ හිටපු අනනියස් කියලා මේ පාස්ටර් කෙනෙක් හිටියා. ඉතින් පාස්ටර් අනනියස් දෙවියන් වහන්සේ කිව්වා පුතා යන්න මේ අන්න සාවුල් කියලා කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඒක අර අහවල් ගෙදර ඉන්නවා. ඔයා ගිහලා අත තියලා යාඥා කරන්න. එයා ඇස් පෙනීම ලබන්න යනවා. එයා මම තෝරාගත්තු භාජනයක් කියලා. ඉතින් ඒ අනනියස් කියනවා අයියෝ ස්වාමීනි ඕන තැනකට යන්නම් ඔතෙන්ඩයි යන්න බෑ. ඔය මිනිහා ස්තේපන්ට ගල් ගහන වෙලාවෙත් උදව් කරපු මිනිහා මේ දමස්කටත් ඇවිල්ලා ඉන්නේ ඔබ වහන්සේට සේවය කරන නමස්කාර කරන මිනිස්සු මරන්න මට යන්න බෑ කියලා. ඉතින් දෙවනස්ක නෑ ඔයා යන්න මම එතන හාස්කමක් කරන්න යනවා කියලා. ඉතින් මේ අනනියස් දෙවියන් වහන්සේ හඬට කීකරු වෙලා එතෙන්ට ගිහිල්ලා මේ පාවුලුට අත තියනවා. ඉතින් ඒ වෙලාවේ අපි දකිනවා ඔහුගේ ඇස්වල අර ලයිට් එකට පිච්චුණු මේ කාච වැටිලා අලුත් ඒවා ඇති වෙලා ඔහුගේ ඇස් පෙනීම ලබන්න පටන් ගත්තා. ආමෙන්. බයිබලයේ කියන කොරපොතු වගේ යමක් බිම වැටුණා කියලා. ඉතින් අර මේ එළියට ඔහුගේ ඇස්වල කාච පිච්චිලා ගියා ඉස්සරහා තියෙනවා. ඉතින් ඒවා වැටිලා දෙවියන් වහන්සේ ඔහුට පෙනීම දීලා ඊට පස්සේ මොහු දේව සේවයේ පාවිච්චි කරනවා. ඉතින් අර අනනියස් යන්න බෑ කියන විට දෙවියන් වහන්සේ අනනියස්ට කියනවා පාවුල්ව කැඳවගත්තු බලාපොරොත්තුව ගැන යම් අවබෝධයක් අනනියස්ට දෙනවා.
අන්න ඒ වගන්තිය තමයි අපි දැන් බලන්න යන්නේ. කියවන්න. නමුත් ස්වාමින් වහන්සේ ඔහුට කතා කොට යන්න මක්නිසාද ඔහු මාගේ නාමය අන්‍ය ජාතීන්ද රජුන්ද ඊශ්‍රායෙල් පුත්‍රයන්ද ඉදිරියට ගෙන යන්නට මා විසින් තෝරා ගන්නා ලද භාජනයක්ය. අන්න. දැන් අනනියස් කියනවනේ ස්වාමීනි මට යන්න බෑ. ඊට උඩ වචනෙත් කියන පොඩ තේරෙයි එතකොට. එහෙත් අනනියස් උත්තර දෙමින් ස්වාමීනි මේ මිනිසයා යෙරුසලමේදී ඔබගේ ශුද්ධවන්තයන්ට කොපමණ නපුරුකම් කළේදැයි බොහෝ දෙනෙකුගෙන් ඇසීමි. මෙහිදීත් ඔබගේ නාමයට යාඥා කරන සියල්ලන් බඳින්ට නායක පූජකයන්ගෙන් බලය ලැබ සිටියයි කීවේය. දැන් අනනියස් පාස්ටර් අනනියස් කියනවා ස්වාමිනී දැන් දෙවියන් වහන්සේට උගන්වනවා නේද? දෙවියන් වහන්සේ ඔයාට දන්නේ නැද්ද? මෙයා තමයි අර ඔක්කොම කිතුරුවන්ට පීඩා කරපු මනුස්සයා. මෙයා දැන් මේ දමස්කට ඇවිල්ලා ඉන්නේත් නායක පූජකයන්ගෙන් ලියුම් අරගෙන අපිට වැඩක් දෙන්න. දැන් දෙවියන් වහන්සේට මෙයා කියනවා. දැන් සමහර මේ දෙවියන් වහන්සේගේ සැලසුම් මනුෂ්‍යයන්ට තේරුම් අරගන්න බැරි වුණාම සමහරු දෙවියන් වහන්සේටත් උගන්වන්න යනවා. මට මතකයි එක දවසක් අර යුද්ධේ තියෙන කාලේ බෝම්බ එහෙම පුපුරද්දි එක පල්ලියක ඉඳගෙන එක ටික වයසක එක්කෙනෙක් යාඥා කරනවා. එයා ටික හරි අමුතු යාඥාවල් කරන්නේ. එයා කියනවා දැන් ආන්සර් ඔබ ආන්සර් දන්නේ නැද්ද? ඔබ ආන්සර් තේරෙන්නේ නැද්ද? මේ කොළඹ බෝම්බය පුපුරනවා. දැන් දෙවියන් වහන්සේ ඒ වෙලාවේ තමයි දන්නේ ආයෙමද? ආයාඥා කරනවා. හරිද? දෙවියන් වහන්සේ ඔබ ආන්සර් දන්නේ නැද්ද? මේ කොළඹ බෝම්බ පුපුරනවා. මිනිස්සු ඝාතනය වෙනවා ස්වාමිනී. මිනිස්සු මැරෙනවා ස්වාමිනී කියද්දි ඉතින් දෙවියන් වහන්සේ මං හිතන්නේ ඒ වෙලාවේ තමයි දැනගෙන තියෙන්නේ කොළඹ බෝම්බ පුපුරනවා කියලා මම යාඥා කරද්දි. දැන් සමහරු යාඥා කරනවා මේ දෙවියන් වහන්සේ මෙලෝ හසරක් දන්නේ නැති නිකන් අර මේ ඈත අතීතයේ නිකන් කිසිම උහුගත් මුකුත් නැති නිකන් ওই වයසක මහලු නිකන් අමුතුම කන් දෙකක් ඇහෙන්නේ නැති ඇස් දෙකක් පේන්නේ නැති මෑන් කෙනෙක් කියලා හිතන් තමයි දෙවියන් වහන්සේට සමහරු යාඥා කරන්නේ. උගන්වනවා. දැන් අනනියස් දෙවියන් වහන්සේ කියන ස්වාමීනි මෙයා තමයි අපිට පීඩා කරන්න ඇවිල්ලා ඉන්නේ. මෙයා තමයි අපිව බඳින්න ඇවිල්ලා ඉන්නේ. මෙයා තමයි අපිව හිරගැවල් වලට දාන්න ඇවිල්ලා ඉන්නේ. නිකන් නෙවෙයි නායක පූජකයන්ගෙන් ලිවුණු තරම් ඇවිල්ලා තියෙන කියලා. දැන් දෙවියන් වහන්සේට ඕක දන්නේ නැද්ද? දෙවියන් වහන්සේ ඔක්කොම දැනගෙන නේද මෙයාට කියනවා මේ වැඩේ කරන්න කියලා. දැන් මේ දේව මඟ පෙන්වීම ඉද්දී සමහරු ඒක තේරුම් අරගන්න බැරිව පැටලෙනවා. එනිසා ඔබ අවදියෙන් ඉන්න දෙවියන් වහන්සේගේ හඬ අහලා වැඩ කරන්න පුළුවන් තැනක. කී දෙනෙක් ආමෙන් කියන්න යනවද? ඔබ දෙවියන් වහන්සේ විසින් තෝරාගත්ත මිනිසෙක් නම් හරිද? ඔබට පුළුවන්කමක් තියෙන්න ඕනේ දෙවියන් වහන්සේ ඔබ ගැන තබා තිබෙන සැලැස්ම අවබෝධ කරගන්න. දැන් ඔබ පරිණත අය. ඔබ දැන් පොඩි ළමයි නෙවෙයි. දැන් O level විභාගයේ දක්වා ඉස්කෝලේ ඔහේ උගන්නගෙන යනවා. රයිට්? 11 වසරට යනකම්. මේ දවස්වල තියෙනෝනේ 11 වසර නේද? හැබැයි 11 වසරෙන් O level සමත් වුණාට පස්සේ ශිෂ්‍යයන්ට කියනවා මොකද්ද කියන්නේ? මට ඇහුන්නේ නැහැ. පාසලෙන් කියනවා මොකද්ද? දැන් O level පාස් වුණාට පස්සේ මොකද්ද පාසලෙන් කියන්නේ? ඔය A level වලට කරන සබ්ජෙක්ට් තෝරගන්න. එතන පාසලෙන් කියනවා මේ ටික විතර ඔයාලා කරන්න ඕනේ කියලා නෑ. ඊට පස්සේ තෝරා ගැනීමකට යනවා. රයිට්? ඒ වගේ ඔබ දැන් සුවය ලබලා නිදහස ලබලා ආශිර්වාද ලබලා ඔබේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා ඔබ යම් මට්ටමකට වර්ධනය වීගෙන යද්දී ඔබ පරිණතකමට එනවා. ඒ පරිණතකමත් එක්ක ඔබට අවබෝධයක් තියෙන්නට ඕනේ දෙවියන් වහන්සේගේ සැලැස්ම මොකක්ද මගේ ජීවිතේ කියලා. මේක අවබෝධ කරගන්න බැරි නම් ඔබේ කිතුණු කමෙන් වැඩක් නැහැ. දැන් මේ කියන්නේ මේ පූර්ණ කාලීන දේව සේවයට එන කතාවක් නෙවෙයි. ඔයා පූර්ණ කාලීන දේව සේවයේ හරි ඔයා බිස්නස් කරගෙන හරි ඔයා රස්සාවල් කරගෙන හරි මේ ගොවිතැන් කරගෙන හරිද ඔයාගේ දෑතේ රස්සාවක් කරගෙන මොනවා හරි කරගෙන ඔයාගේ ජීවිතේ දෙවියන් වහන්සේගේ ප්ලෑන් එක ඉෂ්ට කරන්නට අවශ්‍යයි. ඒකයි තැන. දැන් මෙතන ගොඩක් කාන්තාව ඉන්න ඔබ කියයි අපි පාසගේ ගෙවල් වලට වෙලා ඉන්නේ අපි ගෘහණියන්. දැන් ඔය මොකද්ද ඔය කියන්නේ කියලා. හරි ඔබ ගෘහණියක් කියලා ඔබ දෙවියන් වහන්සේගේ සලස්ම ඉෂ්ට කරන්න ඕනේ. ඒක බහයි ඉතින් කොහොමද කරන්න කියලා. ඒක තමයි මේ කියන්නේ. දැන් පාවුලු ගැන දෙවියන් වහන්සේ අනනියස්ට කියනවා මෙයා මම තෝරාගත්තු භාජනයක්. අන්‍ය ජාතීන් වෙතට මගේ නාමය රැගෙන යන්නට මගේ සේවය කරන්නට මම තෝරාගත්ත මිනිහෙක් හලෝ ඒ නිසා ඔයා යන්න බය නැතුව කියලා කිව්වා. ඉතින් එයා ගියා. ඒ නිසා ගිහලා අත තියනකොට එයා සුව වුණා. ඊට පස්සේ එයා දේව සේවය කරන්න ගත්තා. විරුද්ධව වැඩ කරපු මනුෂයා දේව දාසයෙක් වුණා.
ඊට පස්සේ නායක පූජකයන්ගෙන් ওই යුදෙව්වරුන්ගෙන් ගොඩක් ගුටි වැඩ ගන්නත් ගත්තා මෙයා. එයාලගෙත් එක්ක සම්බන්ධකම් පවත්වපු කෙනා ඒගොල්ලන්ට විරුද්ධව වෙලා දෙවියන් වහන්සේගේ සේවය කරන්න ගත්තා. හරි. ඒක වෙනම කතාවක් පවුල්තුමා ගැන ඔබ ටික ටික ඉගෙනගෙන තියෙනවා. දැන් මෙතන කියනවා මේ කැඳවීම ගැන. රයිට්. ඇයි මං එයාව තෝරගත්තේ? ඒ වගේ දෙවියන් වහන්සේ ඔබව තෝරගන්නට හේතුවක් තියෙනවා. කී දෙනෙක් ඒක විශ්වාස කරනවද? එහෙනම් හයියෙන් ආමේන් කියන්න. අන්න එතන ඔබ හිට ගන්න ඕනේ. ඒකේ අලස වෙන්න එපා. ඒකේ පැත්තකට යන්න එපා. ඕන කෙනෙක් කරගත්තා වේ මට නම් බෑ කියන්න එපා. යක්ෂයා ඕකට ගහනවා. දෙවියන් වහන්සේ ඔබ තුලින් වැඩක් කරන්න යනකොට ඕකට එදිරිවාදියෙක් ඉන්නවා. ළඟ එක්කෙනාට කියන්න දෙවියන් වහන්සේ වව පාවිච්චි කරන්න යනකොට ඕකට විරුද්ධවාදියෙක් ඉන්නවා කියලා. දැන් ඔබ සවන් දෙන්නට යන්නේ එදිරිවාදියාටද දෙවියන් වහන්සේටද? ආපහු අහන්න. ඒකයි ප්‍රශ්නේ. ඔබ කාගේ හඬද අහන්න යන්නේ? ඒ අනුවයි දේවල් වෙන්නට යන්නේ. දැන් මේක සෙල්ලමක් නෙමෙයි. පවුලු සේවය කරන්න යනකොට කොච්චර එදිරිවාදිකම් ආවද? උට නින්දාද, අපහාසද, අපකීර්තියද, පහර දීම්ද නොයෙකුත් ආකාරයේ. ඔව් මොනවද කළේ? මම පහුගිය දවස්වල ඔබ සමග කතා කළා පවුලට විරුද්ධව තිබිච්ච ඔබ සමග නෙමෙයි මං හිතන්නේ. මං යූත්ලත් එක කතා කරා. අපේ තරුණ සංගමේ පහුගිය සතියේ තිබුණු රැස්වීමේදී මම ඒගොල්ලොත් එක්ක කතා කරා පාවුල්තුමාව අල්ලගන්න මේ දන්වැල් වලින් ගැට ගහන්න හිරකරන්න තිබුණු ඔහුට විරුද්ධව තිබුණු චෝදනාව මොකක්ද කියලා. ක්‍රියාපතේ තියෙනවා. ඔහුට විරුද්ධව තිබුණු එකම චෝදනාව මලවුන්ගෙන් නැගිට්ටා කියන මිනිහෙක් ගැන දේශනා කරන එක. එච්චරයි. යේසුස් කියලා මිනිහෙක් මලවුන්ගෙන් නැගිට්ටා කියලා මෙන්න මේ මිනිහා කතා කරනවා. ඒක තමයි ඔහුට විරුද්ධව තිබුණු චෝදනාව. ඉතින් පාවුලුත් කියන අන්නේ බලාපොරොත්තුව නිසා තමයි මම මේ බැඳලා දාලා දින්නේ කියලා දන්වැල් වලින්. වෙන මිනී මරලාද වෛශ්‍යකම් කරලාද මිනී මරලාද හොරකම් කරලාද මේ දාමරික වැඩ කරලාද ත්‍රස්තවාදී වැඩ කරලාද නැහැ. යේසුස් වහන්සේගේ සුභාරංචිය නිසා ඔහු හිර කරලා දාලා තිබ්බේ. එතකොට ඔහුට පීඩා ආවා. හැබැයි ඔහු ලබන හැම පීඩාවක්ම ඔහු සතුටින් බාරගත්තා. ආමේන්. ඔහු සතුටු වුණා ඒ නාමයේ හින්දා මේ පීඩාව හරි මට එනක ලොකු දෙයක් කියලා. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව තුල ජීවත් වෙනවා නම් දන්නවද ඔයා ඕනම පීඩාවකට ඔරොත්තු දෙන්නට යනවා. ඕනම පීඩාවක් තුල සන්තෝෂයෙන් ඉන්නට යනවා. දෙවියන් වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව තේරුම් අරගත්තේ නැති වුනහම ඔයාට එන ප්‍රශ්න කරදරවල ඔයා මානසික වැටෙනවා, එපා වෙනවා, දෙයියෝ එපා වෙනවා, යාඥාව එපා වෙනවා, සබාව එපා වෙනවා, මනේ මන් දන්නේ මැරලා ගියා නම් හොඳයි කියලා හිතන. ඇයි? ඔයාට දෙවියන් වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව තේරෙන්නේ නැහැ. ඔයා පොඩි ළමයෙක් වගේ. පොඩක් කෑම ටිකක් ගේන්න පරක් වුණාම කෑ ගගා අඬනවා. හැබැයි ලොකු එක්කෙනෙක් බඩගිනි මොකද කරන්නේ? කෑම එනවා මගේ එනවා හරි හරි කියලා ෂේප් එකේ ඉන්නවා. හැබැයි පොඩි එකෙකුට ඕක කිව්වම තේරෙනවද? නෑ. පොඩි එක්කෙනාට කිව්වොත් එimhe මේ අඬන්න එපා මේ තාත්තා දැන් කෑම අරන් එනවා. වට බඩගිනි කියලා දෙකක් කරනවා. ඒ පොඩි කාගේ හැටි. ඒක තමයි නොමේරූ ස්වභාවය. ඒක තමයි බාලකම කියලා කියන්නේ. ඉතින් කැඳවීමේ බලාපොරොත්තුව තේරුම් ගන්න බැරි බාලයෙක් නම් ඔබට එන පීඩාවල් වල ඔබ කැළඹෙනවා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඔබට එන ප්‍රශ්නවල ඔබ බාධාවටපත් වෙනවා. ඇයි? දෙවියන් වහන්සේගේ කැඳවීම ඔයා තේරුම් ගන්න නැහැ. දෙවියන් වහන්සේගේ කැඳවීම තේරුම් අරගෙන ඉන්නවා නම් ඕන පීඩාවකට ඔරොත්තු දෙනවා. ඇයි ඒව එන්න ඕනේ? ගැටලු වෙන්න ඕනේ. මොකද අපේ එදිරිවාදියෙක් ඉන්න හින්දා. දැන් LTT එක නැති හින්දා යුද්ධයක් නැහැ. හැබැයි LTT එක හිටියා නම් යුද්ධය තියෙනවා. ප්‍රභාකරන් හිටියා නම් ත්‍රස්තවාදී හිටියා නම් අද බෝම්බ පත්තු වෙනවා. අද නෑනේ එහෙම එකෙක් ඒ නිසා අපේ රටේ යුද්ධේ නෑ. හැබැයි යක්ෂයෙක් ඉන්නවා. ප්‍රභාකරන් නැති වුණාට යකෙක් ඉන්නවා. ඌ විනාශ වෙලා නෑ. ඒ නිසා අපි දේව සේවය කරනකොට අපිට පීඩාවල් තියෙනවා. අපිට බාධාවල් තියෙනවා. අපිට අභියෝග තියෙනවා. ඒක අපේ කැඳවීම නැති කරන ඒවා නෙවෙයි. අපේ කැඳවීම නිසා තමයි ඒව එන්නේ. මේක අවබෝධ කරගන්නට ඕනේ දෙවියන් වහන්සේගේ මිනිස්සු. ඔබ කිතුණුවෙක් නිසා තමයි යක්ෂයා ඔබට විරුද්ධ වුණේ. නැත්තම් ඔබ ඔහුගේ මිතුරෙක්. අර ලස්සන දෙමළ ගීතිකාවක් ගායනා කළා ඉන්දියාවේ ඉඳලා ආපු මේ වයසක ශිෂ්ට කෙනෙක් මට මතක නෑ ඒක මේ දමිල කවුරු හරි නෑ නේ මෙතන හොයාගන්න. හරිද? අර මේ මට මතක නෑ ඒක වචන හරි ලස්සන ගීතිකාවක් ඒක මේ අර නිතරම යාඥා කරන්න මේ දෙවියන් වහන්සේගේ මිතුරෙක් වෙනවා. යාඥා නොකරන්නා යක්ෂයාගේ මිතුරෙක් වෙනවා.
අර මට මතක නැහැ ඒක වචන ටික. හරි ලස්සනයි ඒක. දමිළ වචන ටිකක් සම්බන්ධ වෙනකොට ඒක හරි ලස්සන මේ ගලා යාමක් තියෙනවා. ඒ වගේ දැන් ඔබ දෙවියන් වහන්සේගේ මිතුරෙක් වෙලා හිටියේ නැහැ. ඔබ යක්ෂයාගේ මිතුරෙක් වෙලා හිටියේ. එතකොට යක්කා ඔබට එදිරිවාදියෙක් වෙලා නැහැ. බාධා ආවට එච්චර ගාණක් නැහැ ඔබට. හැබැයි ඔබ යේසුස් වහන්සේ වෙත එද්දී ඔබ දෙවියන් වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව වෙත එද්දී ඔබ ඒකේ වැඩ කරගෙන යනකොට යකා කොහෙන් හරි try කරනවා ඔබ හිර කරන්න. ඉතින් මේක තේරුම් අරගන්න අවශ්‍යයි. රයිට්? ඒ නිසා ඔබට පැහැදිලිද? දෙවියන් වහන්සේ පවුලුව කැඳව ගත්තා. දෙවියන් වහන්සේ වගේ ඔබ මාවත් කැඳවගෙන තිබෙනවා. ආමෙන්. රයිට්. ඒ වගේම දෙවෙනි තිමෝති දෙවෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තිය බලන විට එතනත් කියනවා මේ පවිත්‍ර කරන ලද දෙවියන් වහන්සේගේ ගෞරවයේ උදෙසා සූදානම් කළ භාජනයක් හැටියට උන්වහන්සේ අපිව තෝරාපත් කරගෙන තියෙනවා කියලා. දෙවෙනි තිමෝති දෙවෙනි පරිච්ඡේදය 21 වෙනි වගන්තිය. ඔබ නිවෙස් වලට ගිහලා බලන්න. අපි දැන් ඔබට අහන්න සලසන්න. එබැවින් යමෙක් මේවා අත්හැර තමාම පවිත්‍ර කර ගනී නම් ඔහු පිරිසුදු කරනු ලැබුවා වූ ස්වාමියාගේ පාවිච්චියට සුදුසු වූ සියලු යහපත් වැඩවලට සූදානම් වූ ගෞරවය පිණිස වූ භාජනයක් වන්නේය. දැන් මෙතන කතා කරනවා එහෙනම් ගැලවීම ලැබූ මනුෂ්‍යයා පවිත්‍ර කරනු ලැබ දෙවියන් වහන්සේගේ ගෞරවය පිණිස වූ භාජනයක්. ආමෙන්. එහෙමනම් ඔබව උන්වහන්සේ තෝරගෙන තිබෙනවා දෙවියන් වහන්සේගේ ගෞරවය පිණිස භාජනයක් හැටියට. මොනවා වෙනුවෙන්ද? දෙවියන් වහන්සේගේ ගෞරවය වෙනුවෙන්. එතකොට ඔබ තේරුම් අරගන්න ඕනේ. මගේ මාව දෙවියන් වහන්සේ කැඳවලා තිබෙන්නේ උන්වහන්සේගේ ගෞරවය උදෙසා. එතකොට ඔබ දැනගන්නට ඕන දෙවියන් වහන්සේගේ නාමය ඔබ තුලින් අගෞරවයට පත්වන දේවල් ඔබ නොකර සිටින්න. දැන් මේකට යක්ෂයා ඔබට පරීක්ෂාව ගේනවා. මොනවද ගේන්නේ? ඔබ දෙවියන් වහන්සේට විරුද්ධ දේවල් ඔබේ ජීවිතය තුලින් කරවන පිණිස බාධාවල් ඔබට වට කරනවා. දැන් මේකට අවදි වෙන්නට ඕනේ. සමහරට වැරදි කරන්න, හොර කරන්න, බොරු කරන්න, වංචා කරන්න, කපටි වැඩ කරන්න ඔබට පරීක්ෂාවල් ඔබ ඉදිරියට එනවා. දැන් දේවදරුවෙක් හැටියට මේක ඔබ තේරුම් අරගත්තේ නැත්නම් ඔබ ඒවට වැටෙනවා. ඔබ හිතන්නේ ශානියමයි මෙහෙම කරත් හොඳයි කිසි අවුලක් නැහැ මම මෙහෙම ඉන්නවා. ඔය බොරුවක් කිව්වට මොකද වෙන්නේ? කිසි ප්‍රශ්නයක් නැහැ නේද? තමන් කොහොමත් මිනිස්සු ගොඩක් වෙලාවට කතා කරන්නේ තමන්ව ගාඩ් කරගෙන තමන්ව රැකගෙනනේ කතා කරන්නේ. තමන් එළියට යනවට කැමති නැහැනේ. ඉතින් එතකොට මිනිස්සු බොරු කියනවා. දැන් මේක දෙවියන් වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව නෙවෙයි. ඔබට එන සෝදිසි පරීක්ෂා ඉදිරියේ ඔබ මහිමේ ගෞරවයේ භාජනයක් විය යුතු බව දේව වචනය පවසනවා. මම කැමති ඒ වචනේ ආපහු කියවනවා නම් 2 තිමෝති 2:21 ආපහු කියන්න. එබැවින් යමෙක් මේවා අත්හැර තමාම පවිත්‍ර කර ගනී නම් ඔහු පිරිසුදු දැන් මෙතන කියනවා මේ භාජනය තමාම පවිත්‍ර කර ගන්නට ඕනේ. දැන් ඔබේ නිවසේ ඔබ කෑම පිසින උයන පිසින ඒ භාජන ඔබ නිතර පවිත්‍ර කරනවා. දැන් ඊයේ රාත්‍රී ඔබේ ආහාර සකස් කරගත්තා වූ භාජන ඔබ ඊයේ රාත්‍රියේම සෝදලා පිරිසුදු කරලා තියලා තමයි ඔබ අදට ඒව පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් ඊයේ රාත්‍රියේ මොන හරි ව්‍යංජනයක් සකස් කරපු භාජනය ඒකම අරන් අද දවල්ටත් කෑම උයනවද ගෙදර ගිහිල්ලා? එහෙමනම් මේ බඩවල් තියෙන විදියක් නැහැ. ගෙදර ඔක්කොම ලෙඩ වෙලා තියෙයි. ඒතර මේ භාජනේ නිතරම පවිත්‍ර වූ එකක් වෙන්නට ඕනේ. බයිබලයේ කියන ඒ නිසා දෙවියන් වහන්සේ තෝරාගත්තු මනුෂ්‍යයන් නිතරම තමාව පවිත්‍ර කරගන්න ඕනේ. තමන්ගේ වැරදි තව කෙනෙක් විසින් කියනකන් ඉන්න ඕනේ නැහැ. තමන්ව පවිත්‍ර කරගන්න අවශ්‍යයි. හැමෝම කියන මම මාව පවිත්‍ර කරගන්න අවශ්‍යයි. ආමෙන්. කවුරුත් ඇවිල්ලා කියන්න ඕනේ මේ ඔයා අරක කරන ඔයා හරි කැතයි ඔයා හොඳ නැහැ ඔයා මේක කළා අරක කළා ඒක කළා කියලා ඔබට ඇඟිලි දික් කරන්න ඕනේ නැහැ. එතකන් ඉන්න එපා. ඔබ පවිත්‍ර කරගන්න. ඔබ තමාව පවිත්‍ර කරගන්න. තමන්ව දකින්න. තමන් වැරදක් කරනවා නම් තමන් ඒ වරද දකින්න. ඇයි දෙවියන් වහන්සේගේ මහිමේ පිණිස ඔබව තෝරාගත්තු භාජනයක් හින්දා. මොකද එහෙම නැත්නම් ඔබ තුලින් මහිමයක් නෙමෙයි ඇති වෙන්නේ අගෞරවයක්. දෙවියන් වහන්සේට. දැන් ওই පහුගිය කාලේ සමහර දේවල් උනේ ඒකයි. දෙවියන් වහන්සේගේ මහිමය ඔවුන් තුලින් ඇති වුණ නැහැ. අගෞරවයක් ඇති වුණා, නින්දාවක් ඇති වුණා, ප්‍රශ්න ඇති වුණා. ඒතර ඔබව පවිත්‍ර කරගන්නට අවශ්‍යයි. ඊටු කොටස් කියන්නේ ඔහු පිරිසුදු කරනු ලැබුවා වූ ස්වාමියාගේ පාවිච්චියට සුදුසු අන්න දෙවෙනි එක ස්වාමියාගේ දැන් තුන්වෙනි එක ස්වාමියාගේ පාවිච්චියට සුදුසු අංක 1 තමන් පවිත්‍ර කරගන්නට ඕනේ භාජනය ඊට පස්සේ ස්වාමියාගේ භාවිතයට සුදුසු ඌ තුන්වෙනි එක
සියලු යහපත් වැඩවලට සූදානම් වූ සියලු යහපත් වැඩවලට සූදානම් වූ හතරවෙනි එක ගෞරවය පිණිස වූ ගෞරවය පිණිස වූ භාජනයක් වන්නේය. භාජනයක්. එතකොට දෙවියන් වහන්සේ ඔබව කැඳවුවේ මෙන්න මේ ස්ථානයේ ඔබ සිටින්න. මොකද්ද ඔබේ ස්ථානය? තමන්ව පවිත්‍ර කරගන්නට ඕනේ. ආ කියන්නේ ඒ කාරණා හතර තමන්ව පවිත්‍ර කර ගැනීම. තමාම පවිත්‍ර කර ගනී නම් ඔහු පිරිසුදු කරනු ලැබුවා වූ ස්වාමියාගේ පාවිච්චියට සුදුසු ස්වාමියාගේ පාවිච්චියට සුදුසු සියලු යහපත් වැඩවලට සූදානම් සියලු යහපත් වැඩවලට සූදානම් ඕන වෙලාවක රෙඩි දෙවනෝසක වැඩ කරන්න යහපත් දේවල් කරන්න සූදානම් කිසිම යහපතක් නැහැ කියන්න ගෞරවය පිණිස වූ භාජනයක්. දැන් මේක තමයි දෙවනෝසේ ඔයාව කැඳව ගත්තේ. කී දෙනෙකුට පැහැදිලිද මේ කාරණාව? මේකට තමයි ඔබ තෝරන් තියෙන්නේ. එයාගේ ගෞරවය වෙනුවෙන් සියලු යහපත් වැඩ කරන්න පුළුවන්. රයිට් තමන්ව පවිත්‍ර කරගත්තා වූ ගෞරවය පිණිස වූ භාජනයක් ඔබ. එහෙනම් ඔබ තුලින් මේ ක්‍රියාවල් හතර සිදු වෙන විට දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුව ඔබ තුල ඉෂ්ට වෙන එක මම කිව්වේ ඔබ ඔබේ රැකියාව කරගනිමින් මේකෙන් කියන්නේ නැහැ ඔබ පූර්ණ කාල සේවයට එන්න කියලා. දැන් සමහර හිතනවා දෙවියන් වහන්සේ මම තෝරගත්තු භාජනයක් නම් මම ඔක්කොම අතහැරලා දේව සේවය කරන්න ඕනද කියලා. නැහැ. ඒකටත් වෙනම කැඳවීමක් තියෙනවා. රයිට් දෙවියන් වහන්සේගේ සේවයේ උදෙසාත් වෙනම කැඳවීමක් තියෙනවා. එහෙම නැත්නම් පොදුවේ ඔබ දෙවියන් වහන්සේගේ මහිමේ ගෞරවයේ උදෙසා තෝරාගත් භාජනයක්. මෙන්න මේ ගැන ඔබ අවදියෙන් ඉන්නට අවශ්‍යයි. ඒ මහිමේ ඔබ තුලින් දෙවියන් වහන්සේට ඇති වෙන්නට ඕනේ. ඉතින් මම අවසානයේට එන්නට යනවා ඊගාව කොටසට. ඉතින් මම ඔබ සම දැන් පොඩි කතාවක් බෙදා ගන්නට යනවා. මේ ජේසුස් වහන්සේ එදා සුව කරපු මිනිහෙක් දැන් අපි බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේ සුවය දීලා හාස්කම් කරලා ඒ අය තුලින් දෙවියන් වහන්සේගේ නාමයේ ගෞරවය ලබන්නනේ. දැන් අපි කතාවක් බලන්නට යනවා. දෙවියන් වහන්සේට යේසුස් වහන්සේ විසින් සුව කරනු ලැබූ මිනිහෙක්ම උන්වහන්සේට ප්‍රශ්නයක් ඇති කරලා දැම්මා. ඒ කියන්නේ මහිමේ උදෙසා තෝරාගත් භාජනයම උන්වහන්සේව අගෞරවයට පත් කරනු ලැබුවා. උන්වහන්සේට පීඩාවක් ඇති කළා. උන්වහන්සේගේ සේවයට විශාල ප්‍රශ්නයක් ඇති කළා. දෙවියන් වහන්සේගේ මහිමේ උදෙසා තෝරාගත්තු මිනිහෙක්. ඒක හරි අසාධාරණයි. අපි පෙරලා ගමු. අපි ඉදියා ගමු. ශුද්ධ යොහන් 5 වෙනි පරිච්ඡේදයේ බෙතෙස්දාවේ කොරෙකුට සුවය ලබා දීම සම්බන්ධව ලස්සන කතාවක් දේව වචනය තුල සඳහන් කරලා තිබෙනවා. යොහන් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ ඉඳලා ටිකක් මේ කතාව අපි බලමු. හරි ලස්සනයි මේ කතාව. යොහන් 5. ඉන්පසු යුදෙවරුන්ගේ මංගල්‍යයක් විය. යේසුස් වහන්සේද යෙරුසලමට ගියසේක. යෙරුසලමෙහි බැටළු දොර ළඟ හේබ්‍රෙව් භාෂාවෙන් බෙතෙස්දා නම් වූ මණ්ඩප පහක් ඇති පොකුණක් තිබේ. ඒවායේ අන්ධයෝය, කොරුය, වියලි අවයව ඇත්තෝය යන රෝගීන් සමූහයක් ඔත්පලව උන්නෝය. 38 අවුරුද්දක් දුර්වලකමෙන් පීඩිත වූ එක්තරා මිනිසෙක් එහි සිටියේය. ඔහු ඔත්පලව ඉන්නවා යේසුස් වහන්සේ දැක ඔහු දැනට බොහෝ කලක සිට ඒ ආකාරව සිටි බව දැන නුඹ සුවය ලබන්නට කැමැත්තෙහිදැයි ඔහුගෙන් ඇසූසේක. රෝගියා උන්වහන්සේට උත්තර දෙමින් ස්වාමිනී වතුර කැළඹෙන කල මා පොකුණට බස්වන්නට කිසිවෙක් මට නැත. මා යන කල වෙන කෙනෙක් මට පළමුවෙන් බසින්නේ යයි කීවේය. දැන් මෙතන මේ සන්දර්භය ගැන පොඩි හැඳින්වීමක් ඔබට දෙන්න. සමහර මේ කතාව කියවලම තේරුම් අරගන්න බැරි අයට මේ බෙතෙස්දා කියලා මණ්ඩප පහක් තිබුණ යම් තැනක බැටළු දොරටුව ගාව යෙරුසලමේ කොටු පවුර ඇතුලේ අපි ගියා මේ ස්ථාන බලන්න. බෙතෙස්දා පොකුණ තිබුණ තැනට දැන් නම් පොකුණක් නැහැ නටබුන් ටිකක් තියෙද්දී එදා පොකුණක් තිබුණා. ඒ වටේට මණ්ඩප පහක් තිබුණා. මේ යුදෙවරුන් අතර ප්‍රචලිත කතාවක් තිබුණා. මොකද්ද මේ පොකුණේ වතුර යම් වෙලාවක එක වෙලාවක් නැහැ දවසක් නැහැ යම් වෙලාවක මේ වතුර මේ කැළඹෙනවලු කවුරු හරි නිකන් මේ කලත්තලා දානවා වගේ වතුර කැළඹෙනවලු. දැන් මේ බයිබලේ පුරාණ පිටපත්වල ලියවිලා තිබිලා තියෙනවා මේ දේවදූතයන් ඇවිල්ලා මේ වතුර කලඹනවා කියලා කලත්තනවා කියලා. දැන් ලොකු පොකුණක් රයිට් මේ ඒකේ වතුර කලත්තනොයි කියලා දේවදූතයෝ ඇවිල්ලා මේක කරනවා කියලා මේ යුදෙවරුන්ගේ ඉතිහාසයේ උන්ට විශ්වාසයක් තිබුණා. එතකොට මේ මණ්ඩපවල ඉන්න රෝගීන් ඒ වතුර කැළඹෙන විට ඒගොල්ලන් උස්සගෙන ගිහිල්ලා අර පොකුණට බස්සවන විට ඔවුන් සුව වෙනවලු. මේ වගේ ඔවුන්ට විශ්වාසයක් තිබුණා. එහෙම වෙලක් තිබුණා. දැන් දෙවියන් වහන්සේ පුරාණ කාලේ මිනිස්සුන්ට යම්කිසි නිදහසක් දෙන්න හැදුවා වූ යම් ක්‍රමයක් මේක. ඒ නිසා මේ පොකුණේ වතුර කැළඹෙන වෙලාව දන්නේ නැහනේ. ඒ නිසා අර
ලෙඩ කරදර ලෙඩ විශේෂ රෝගී තියෙන අය ඇවිල්ලා එතන හිටියා. ඒ නිසා එතන මණ්ඩප පහක් හදලා තිබුණා. ඒගොල්ලන්ට ඇවිල්ලා එතන නතර වෙන්න පුළුවන්. නේවාසිකව ඉන්න පුළුවන්. වතුර කැළඹෙන වෙලාවේ ටක් ගාලා කවුරු හරි මේගොල්ලෝ උස්සන් ගිහලා දාන්න ඕනේ. මං දන්නේ කොච්චර වෙලාවක් වතුර කැළඹෙනවද කියලා. මං හිතන්නේ පොඩි විනාඩියක් දෙකක් ඕක වෙනවා ඇති. ඒ අතරතුර අර ලෙඩා බලා ගන්න කෙනා මෙයා උස්සන් ගිහලා ඒ පොකුණට බස්සනවා. එතකොට අරයා සුව වෙනවා. දැන් එහෙම හොඳ වෙලා කට්ටිය ගෙවල් වලට යනවා. හැබැයි දන්නවද එක මිනිහෙක් මන් දන්නේ බෙතෙස්දා පොකුණ ළඟ මණ්ඩපේ අවුරුදු කීයක් හිටියද කියලා. හැබැයි එක මිනිහෙක් හිටියා අවුරුදු 38ක් ඔත්පල වෙලා. හරිද? උපතෙන්ම කියලා නැහැ. ඔහුගේ තරුණ කාලයේ විතර පහු කළාට පස්සේ මේක වෙලා ඇති බව මේ කතාව කියවන විට අපට හැඟෙනවා. හරිද? උපතින් ඔත්පල වුණු මිනිහෙක් නෙමෙයි මෙයා. එහෙමනම් බයිබලයේ ලියනවා උපතේ සිට කියලා වචනයක් දානවා. හැබැයි උපතේ සිට කියලා වචනයක් දාලා නැති නිසා අපිට කියන්න බෑ මෙයා උපතින් ඔත්පල වෙලා හිටියා කියලා. හැබැයි බයිබලයේ අපිට කියනවා අවුරුදු 38ක් මෙයා ඔත්පල වෙලා හිටියා. දැන් මේ බෙතෙස්දා පොකුණ ගාව කොච්චර කාලයක් හිටියද දන්නේ නැහැ. හැබැයි මෙයා ඔත්පල වෙලා අවුරුදු 38ක්. ඉතින් කොහොම හරි කවුරු හරි මෙයාව මෙතෙන්ට ගෙනල්ලා තියෙනවා. ප්‍රශ්නේ මෙයාට කවුරුත් නැහැ. කවුරු හරි කෙනෙක් මේ අසල්වාසියෙක් මෙයාව ගෙනල්ලා මෙතන තියලා ඒ මනුස්සයා යන්න ගියා. සමහරට ගෙදර මිනිසුම් කරදරේ කියලා ගෙනලා දැම්ම දන්නෙත් නැහැ. හරිද? කොහොම හරි මෙයාට කවුරුත් නැහැ. දැන් ඔය අපිට ස්පිරිතාල වලත් හම්බෙන්නේ සමහරව ඇවිල්ලා මේ ස්පිරිතාලේ ඉන්නවා වතුර ටිකක් දෙන්නවත් කවුරුත් නැහැ ළඟ බලා ගන්න කවුරුත් නැහැ. ඔය ඇඩ්මිට් කරලා දාලා යනවා මේ බලන්න කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේ මෙයාව ඇඩ්මිට් කරලා දාලා ගියා බෙතෙස්දා පොකුණ ළඟට. හරිද? මෙයාව බලන්න කවුරුත් නැහැ. දැන් යේසුස් වහන්සේ මේ මිනිස්යාගේ අසරණකම දැක්කා. ආමෙන්. දන්නවද මේ මොන බාධාවල් තිබුණත් මොන කරදර තිබුණත් ඔබ දුක් වෙන්න එපා. ඔබේ අසරණකම දකින්න කෙනෙක් ඉන්නවා. රයිට්? එක්කෙනෙක් ඉන්නවා. කවුරු ඔබ අතහැරියත් කවුරු ඔබ පැත්තකට දැම්මත් ඔබ හිතුවත් ඔබ අසරණයි කියලා මම කියනවා නෑ. ඔබේ අසරණකම දකින්න කෙනෙක් ඔබට ඉන්නවා. දැන් අතන මේ පොකුණ ළඟ අර මණ්ඩප පහ පිරෙන්න කට්ටිය හිටියා. හැබැයි හැම ලෙඩෙක්ම අයිතිකාරයෙක් එක්ක හිටියේ. ඉතින් අරගොල්ලෝ වතුර කැළඹෙනකොට අක්කල උස්සගෙන ලෙඩාව තියෙනවා සුව වෙනවා ගෙදර යනවා. දැන් මේ මිනිස්සයා බොහෝ කාලයක් බයිබලේ කියන අපිට බොහෝ කාලයක් උතන හිටියා. ඉතින් මෙයා ළඟට දවසක යේසුස් වහන්සේ එනවා. ආමෙන්. මෙයාට කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. දැන් කොච්චර වේදනාත්මකද නේ? දැන් සුවය දැක ඒක ලබන්නේ නැහැ. ඔබ ඒ චිත්‍රය පොඩ්ඩක් ඔලුවට ගන්නකෝ. ඒ ස්ථානයේ ඔබ පුටුවක් තියන් බලන් හිටියා නම් එහෙම ඔබ දකින්න දේ පොඩ්ඩක්. හරිද? ඒ චිත්‍රයට ඔබ එන්නකෝ බයිබලේ. නිකන් ඔය බයිබලේ කියවන්නේ නැතුව ඔබ එතෙන්ට එන්නකෝ. ඔබ බෙතෙස්දා පොකුණ ගාව දැන් ඉන්නවා. ඉන්නකොට අන්න වතුර කැළඹෙනවා. අන්න ලෙඩ්ඩු ටික යාළගේ අයිතිකාරයෝ විසින් අරගෙන දුවගෙන යනවා. තියනවා සුව වෙනවා ගෙදර එනවා. දැන් ආයෙ ලෙඩ්ඩු ටිකක් එනවා. මේ අයිතිකාරයෝ ළඟ ඉන්නවා. වතුර කැළඹෙන වෙලාව බලාගෙන ඉඳලා ඒ වෙලාවට උස්සගෙන යනවා. තියනවා සුව වෙනවා ගෙදර යනවා. හැබැයි ඔබ බලනවා එක මිනිස්සෙක් ඉන්නවානේ පව් කවුරුත් නැහැ. දැන් අනිත් අය සුව වෙලා ගෙවල් වලට යද්දී සතුටින් ඉද්දී අර මිනිස්සයාට මොනව හිතනව ඇද්ද? සමහරට ඒ මිනිස්සයා කියන්නේ ඇති අනේ අයියේ හොඳ වුණානේ. අනේ අයියේ පොඩ්ඩක් ඉඳලා ආයෙ වතුර කැළඹෙනකොට අනේ මාවත් පොඩ්ඩක් උස්සලා එතනින් තියන්නකෝ මං අවුරුදු 38ක් ඔත්පල වෙලා ඉන්නේ. අනේ මට පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ කියලා එයා නොකිය ඇද්ද? නොකිය ඇද්ද? නෑ කියන්න ඇති නේ. මම හිතනවා එහෙම. මේක බයිබලේ නෑ. ඕ කියන්න ඇති නේ අනේ මට පොඩි සපෝට් එකක් දෙනවාද? දැන් ඔබේ වාහනේ හදිසියේ පාරේ නතර වුණොත් එහෙම ඔබ පොඩ්ඩක් අත දාන්න නැද්ද වාහනේ කියලා? අනේ මල්ලි පොඩ්ඩක් එන්නකෝ චුටි තල්ලුවක් දාන්නකෝ නේද? මම නම් එහෙම කරලා තියෙනවා. ඒ කාලේ තිබ්බ වාහනේ මතක ඩීසල් බ්ලොක් තියලා හැමතැනම නතර වෙනවා. ඉන්ජෙක්ටර් බ්ලොක් කරලා ඒක කාලයක් තිබුණා එන්ජින් රිපෙයාර් එකක් වෙන්න අත වනාගෙන ඉන්නකොට හැමතැනම එහෙම නතර වෙන්න අරගත්තා. මල ගෙවල් වලට ගිහලා ඉතින් මග නතර වෙන. ඉතින් අපේ කොල්ලෝ එනවා බයික් වල තල්ලුවක් දානවා ආයෙ ස්ටාර්ට් කරගන්නවා. ඉතින් කවුරු හරි නතර කරගන්නවා. ඉතින් මේ මිනිස්සයා අර සුවේ දැක දැක ලෙඩෙක් වෙලා ඉන්නවා. සුවේ දැක දැක ලෙඩෙක් වෙලා ඉද්දි අර සුව වුණා එකෙන් මෙයා හෙල්ප් එකක් ඉල්ලන්න ඇති. හැබැයි කිසිම මිනිහෙක් මට උදව් කරා කියලා ලියලා නැහැ. අවුරුදු 38ක උත්පල භාවයෙන් ඔහු ඒ වගේම හදවතේ වේදනාවෙන් හිටියා කිසිවෙකු නැතුව. අන්න ඒ වේදනාව අපේ ස්වාමීන් වහන්සේ දැක්කා. ඒක මම ඔබට කීවේ. ඔබ හිතනවා නම් ඔබේ දුක දකින්න කෙනෙක් නැහැ කියලා. ඔබට වැරදිලා.
ඔබ කාටවත් කියාගන්න බැරිව හදවතේ ඔබේ තෙරපෙන වේදනාව බලන්න කෙනෙක් නැහැ කියලා හිතනවා නම් ඔබට වැරදිලා. නෑ. කවුරු නැතත් ඔබ ළඟට ඔබේ ස්වාමීන් වහන්සේ දවසක එන්න යනවා. අනිත් අයට ලැබෙන විසඳුම් ඔබට නොලබන විට ඔබ ශෝකයටපත් වෙයි. අනේ අර මිනිස්යාගේ ප්‍රශ්නේ මේ විදිහට විසඳුණා. අරයාගේ ප්‍රශ්නේ අර විදිහට විසඳුණා. අරයා අර විදිහට විසඳගත්තා. මට තමයි තාම අවුරුදු 38ක් මෙයා හදවතේ ශෝකයෙන් ඉන්නවා. එකක් ශාරීරික උත්පලකම, අනිත් එක වේදනාව. මේ සුවේ දකින්නවා, මේ මිනිස්සු හොඳ වෙලා යනවා දකින්නවා, මෙයාට සුවේ නැහැ. ඒක ඊට වඩා වේදනාවක්. උත්පල වෙලා ඉන්න වේදනාවට වඩා වේදනාවක් ඒක. ඇයි? මේ සුවේ දැක දැක සුව වෙන්නේ නැහනේ. ඒ කියන්නේ සුව වෙන්නේ නැහැ කියන්නේ මේව ගෙනියන්න කෙනෙක් නැහනේ. එහෙනම් එයා උදව් ඉල්ලන්නද අයියෝ දැන් අර වතුල කැළමෙනකොට එයා මොනව කරන්නේ නැද්ද? මේක දැන් චිත්‍රපටියක් වගේ මගේ ඔළුවට එනවා මේ කතාව. හරිද? අර වතුර කැළමෙනකොට කට්ටිය උස්සගෙන යනවා ඉතින් ලෙඩ ටික නේද? උස්සන් යනකොට මෙයා අනේ මාවත් ගෙනියන්න. දැන් මෙයා කෑ ගහනවා ඇති. අයියෝ වතුර කැළමිලා ඉවර වෙනවා. එතකොට ආයෙ දැම්මට සුව වෙන්නේ නැහැ. ඒතර මේ මොහොතේදී මෙයා දකින්න මිනිස්සු නිදහස් වෙලා යනවා ගෙවල් වලට. මෙයාට ඒක නෑ. ගෙනියන්න කෙනෙක් නෑ. උදව් කරන්න කෙනෙක් නෑ. ඒක හරි මේ පුදුම වේදනාකාරී මොහොතක් ඒක. ඇත්තටම ජීවිතේ මේ කවුරුත් නැතුව තනි වෙනව නේද? ඒක හරි දරා ගන්න බැරි දුකක්. ඒක අර උත්පල භාවයට වඩා වේදනාවක්. රයිට්? දැන් මට කවුරුත් නෑ. කිසිවෙක් නෑ. අපි දන්නේ එයා විවාහ වෙලා හිටියන්නේ නැද්ද කියලා. හැබැයි මෙයා ළඟ කවුරුත් නැහැ. මේ මිනිස්සයා තනිව තමන්ගේ වේදනාව දරාගෙන ඉන්නවා. හැබැයි අපේ ස්වාමින් වහන්සේ තනි නොකරන දෙවි කෙනෙක්. අපි අර ලස්සන ගීතිකාවක් ගායනා කරන්න මොකද්ද? තනි නොකරනා දෙවිඳුන් මා සනසනා සමිඳුන් ඔබ ස්නේහයේ රැඳී සිටිමි සදා සමීදේ. ඒ තනි නොකරන තැනත්තා මෙයාව හොයාගෙන ආවා. ඇවිත් අහනවා ඔය කැමතිද සුව වෙන්න? දැන් මෙයා හිතුවා මේ පුද්ගලයා මගේ ළඟට ආවේ. දැන් මේ උත්පල වූ රෝගියා යේසුස් වහන්සේ ගැන හිතුවේ වෙනස් විදිහකට. යේසුස් වහන්සේ ඇවිල්ලා අහනවා ඔයා කැමතිද සුවේ ලබන්න පුතා? අනේ ස්වාමිනී ඔව් මම කැමති. අනේ මාව ගෙනියන්න කවුරුත් නැහනේ අර පොකුණට. දැන් මොහුගේ දුක යේසුස් වහන්සේට කියන්නේ ඔහුගේ බලාපොරොත්තුව මොකද්ද? අනේ චුට්ටක් මං ගාව ඉඳලා මොකද? අර පොකුණ කැළඹෙද්දී අනේ මට හෙල්ප් එකක් දෙන්න මාව පොඩ්ඩක් එතෙන්ට ගෙනියන්න කියලා. දැන් ඔහු බලාපොරොත්තු වෙන එහෙම උපකාරයක්. හැබැයි ඔහු ළඟට ආපු ස්වාමින් වහන්සේට ඔහු ගැන තිබුණේ වෙනම බලාපොරොත්තුවක්. ආමෙන්. ඒ නිසා ඔබ හිතන පැත්තට වඩා දෙවියන් වහන්සේ ඔයාගේ ජීවිතේ හාස්කම් කරන්න බලවන්තයි. ආමෙන්. ඔයා ප්‍රශ්න විසඳෙන්නේ මේ විදිහට නේ කියලා හිතනවට වඩා දෙවියන් වහන්සේට ඔයාගේ ප්‍රශ්නේ ගැන ප්ලෑන් එකක් තියෙනවා. ආමෙන්. ඔයා දකි එක විදිහකට. හැබැයි ස්වාමීන් වහන්සේ දකි වෙනස් විදිහකට. ආමෙන්. දැන් මොනවද මෙතන වෙන්නේ අපි බලමු. රෝගියා උන්වහන්සේ උත්තර දෙමින් ස්වාමීනි වතුර කැළඹෙන කල මා පොකුණට බසවන්න කිසිවෙක් මට නැත. මා යන කල වෙන කෙනෙක් මට පළමුවෙන් බැස යන්නේ. මේක ලිඛිත භාෂාවෙන් තියෙන්නේ. මේක කියන භාෂාවෙන් ඔව් කොහොම කීවත් දන්නේ නැහැ. මේක අඩාගෙන කියන්නේ නැති මං හිතන විදියට. ඒ වෙලාවේ උන්වහන්සේ කියනවා උන්වහන්සේ ආපු දේ කරනවා. උන්වහන්සේ නැගිටින්න පුතා. නැගිටලා ඔයාව නිදාගෙන ඉන්න ඇඳත් උස්ස යන්න කියලා කිව්වා. අවුරුදු 38ක් ඔත්වල ඉන්න මිනිහෙක් ඇඳක් උස්ස ගන්නේ කොහොමද? ඇඳක් කියන්නේ සාමාන්‍යයෙන් අර පොළු දෙකක් දෙපැත්තට දාලා මැද මොන හරි රෙදි කැල්ලක් දාලා ඌ අර ඔත් යහනක් කියලා එකක් තියෙන්නේ. ඔය හදිස්සියට උස්සගෙන යන්නේ එකක්. යේසුස් වහන්සේ කියනවා නැගිටින්න පුතා. ඔය නිදාගෙන ඉන්න ඔත් යහනක් නැත්නම් ඇඳත් උස්සගෙන ගෙදර යන්න කියලා කිව්වා. ඒ වචන මේ මිනිස්යාගේ කන් වලින් ඇතුල් වෙද්දිම අවුරුදු 38ක් තිබුණු ඒ කොර භාවයේ උත්පල භාවය නැති වෙලා යනවා. ඔස්සුවේ ලබනවා. වාව්. කොහමද? ජීවිත කාලෙම වේදනාව එක ෂණයකින් ඉවර වුණා. මේකයි දෙවියන් වහන්සේගේ දයාව. ආමෙන්. එහෙනම් ඔබට ඉන්නේ මේ වගේ දෙවි කෙනෙක්. කියන්න මට ඉන්නේ එහෙම දෙවි කෙනෙක්. ආමෙන්. ජීවිත කාලෙම වේදනාව එක මොහොතකින් අවසන් වුණා. එහෙම කෙනෙක් උන්වහන්සේ.
දැන් මේ වගේ මිනිස්සෙක් දෙවියන් වහන්සේට දක්වන ආකර්ෂණය ලැබියාව කොහොම වෙන්න ඕනද නේ? ඔබ බලන්න මේ කතාවේ ඉදිරි කොටස බලද්දි මොනවද වෙන්නේ කියලා. අපි බලමුද? කියන්න. ඒ දවස සබත් දවසය. එහෙන් යුදෙව්වරු නෑ අටත් කියවලා මෙමු නේ. නැගිට නුඹේ යහන රැගෙන යන්නයි යේසුස් වහන්සේ ඔහුට කීසේක. එකෙනෙහිම ඒ මිනිසයා සුවපත්ව තමාගේ යහන රැගෙන ගියේය. වතුර කලමලා නම් මනම් ඒ ජල්පරි ඕනේ නැහැ. යන්න පුතා නැගිටලා ගියව සූ වුණා. රයිට්? පුදුම මේක දෙවියන් වහන්සේ ගැන පුදුම ආදරයක් ඇති වෙනවනේ නේද? කියන්න. ඒ දවසේ ඒ සිද්ධිය වුණ දවස මොන වගේ දවසක්ද? සබත් දවස. සබත් දවසේ රූල් එක මොකද්ද යුදෙවරුන්ට? කිසි වැඩක් කරන්න එපා. කිසි වැඩක් කරන්න බෑ. ඒ දවසේ ඔබ දෙවියන් වහන්සේ උදෙසා කාලය ගත කරන්නට ඕන. වෙන කිසිම වැඩක් ඔබ කළ යුතු නැහැ. ඒක තමයි නීතිය. නීතිය. හැබැයි දැන් මේක යුදෙවරු බලාගෙන හිටියා. දැන් මොනවද වෙන්න යන්නේ? ඒ දවස සබත් දවසය. එහෙන් යුදෙව්වරු අද සබත් දවසය යහන රැගෙන යන්ට යුතු නැතැයි සුව කරනු ලැබූ මිනිසයාට කීවෝය. අයියෝ. ඔබට මොනවද හිතෙන්නේ මේක කියවද්දි? පොඩක් මේක හොඳින් අහන්න මේ කතාව. මොකද්ද ඔබට හිතෙන්නේ? අවුරුදු 38ක් ඔත්පල මිනිස්සයා සුව වුණ එක මේ මිනිසුන්ට පේන්නේ. සබත් දවසේ මොකද හලෝ මේ ඇඳක් උස්සන් යන්නේ කියලා විතරයි පේන්නේ. සබත් දවසේ ස්වාමියා කවුද? අපේ යේසුස් වහන්සේ. නේද? උන්වහන්සේ මුළු මැවිල්ලේ අයිතිකාරයි. ඉතින් එයා තමයි සබත් දවසේ නියම කළේ. එයා මෙතන කඩ කරනවද ඒක? නෑ. උන්වහන්සේ නුසුව කළේ උන්වහන්සේට ගිය යහන්න අරගෙන යන්න පුතා. උන්වහන්සේ දන්නේ නැතුව සබත් දවස කියලා නෑ. උන්වහන්සේට පෙන්වන්න ඕන වුණා යුදෙව්වරුන්ට යම්කිසි ඉගැන්වීමක් දෙන්න උන්වහන්සේ පොටක් පාද ගත්තා. උන්වහන්සේ සමහර තැන්වල පොඩි දේවල් අවුස්සනවා. හරිද? අවුස්සලා උගන්වනවා. නැත්තම් අර තැනක් නැහැනේ මේ අරගොල්ලන්ට කුතුහලයක් ඇති වෙන්න තැනක් නැහැ. ඒ නිසා උන්වහන්සේ කුතුහලයක් ඇති වෙන විදිහේ වැඩක් කරනවා එකපාරට. දැන් උන්වහන්සේ කිව්වා යහන අරගෙන යන්න පුතා. නැත්තම් උන්වහන්සේට කියන්න තේව නැගිටලා ගෙදර යන්න කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් යුදෙවරුන්ට ප්‍රශ්නේ උනේ යහන උස්සන් ගියපු එක. ඒතර අද බලන්න මිනිස්සුන්ගේ ආකල්ප මොන වගේද කියලා දැන් මේ සබත් දවසේ නීති ඇති කළේ කවුද? යේසුස් වහන්සේම තමයි. එතකොට ඒ යේසුස් වහන්සේම කියනවා ඇඳ අරගෙන යන්න කියලා වැඩක් කරන්න කියලා සබත් දවසේ. එතකොට උන්වහන්සේ සැලකුවා නීතියට වඩා කරුණාව වැදගත් කියලා. ආමේන්. දැන් ඔබ ජීවත් වෙන විට ඔබටත් එක රූල්ස් ඇති. නේද? දැන් ගොඩක් අයගේ ජීවිතේ අපි බලනකොට මේ කරුණාව තියෙනවා. සමහරු නිකන් අමුතු පාලනයක් තියෙන. කිසිම කරුණාවක් නැහැ. හිට්ලර්ගේ පාලන කාලේ නේද? කරුණාවක් නැහැ නේ යුදෙවරු ලක්ෂ ගණන් මරලා දැම්මා. එතකොට මේ අර කියපු දේ තමයි එතනින් එහාට නැහැ කරුණාවක් නැහැ. ඒක ඇඩ්ජස්ට්මන්ට් එකක් නැහැ. ඒකට විකල්පයක් නැහැ. කීවත් කීවම තමයි. දැන් මෙහෙම කට්ටියක් තමයි යුදෙවරු. හැබැයි උන්වහන්සේ පෙන්නවා මේ නීතියට වඩා කරුණාව වැදගත් බව. දැන් මේකෙන් කියන්නේ නැහැ දෙවියන් වහන්සේගේ නීති කඩ කරන්න කියලා. ඒකත් ඔබ මතක තියාගන්න. නමුත් යේසුස් වහන්සේ පැමිණියේ ව්‍යවස්ථාවේ කාලය අවසන් කරමින් කරුණාවේ කාලයක් උදා කරන්න. අන්න ඒ නිසා උන්වහන්සේ මේ දේ කළා. නැත්නම් උන්වහන්සේ සබත ඇති කරපු කෙනා උන්වහන්සේ සබතට විරුද්ධව වැඩ කරන්නේ නැහැ. උන්වහන්සේ පෙන්눔 කළා ඒ ව්‍යවස්ථාවේ කාලය අවසන් වෙලා කරුණාවේ කාලයක් උදා වෙන්නට යනවා කියලා. දැන් ඒ වෙද්දී උන්වහන්සේ කුරුසෙට ගිහිල්ලා හිටියේ නැහැ. දැන් කුරුසෙන් පස්සේනේ කරුණාවේ කාලය උදා වෙන්නේ. එතෙක් උන්වහන්සේ කරුණාවේ කාලයට යම්කිසි මොනවාද අර මේ පෙර දැක්මක් මිනිසුන්ට පෙන්නවා. මෙන්න මේ වගේ තමයි කරුණාව. නීතිය අභිබවා කරුණාව ක්‍රියා කරනවා. බයිබලයේ කියනවා දයාව විනිශ්චයට විරුද්ධව ජයනාද කරනවා කියලා. ඒ කියන්නේ දැන් ඔබ කවුරු හරි විනිශ්චය නොකර යාට දයාව පෙන්වනවා නම් ඔබ දවසක විනිශ්චයටපත් වෙන දවසෙත් ඔබට විනිශ්චයට වඩා දයාව රජකම් කරන්න යන ඔබේ ජීවිතේ. ආමේන්. ඒ කියන්නේ ඔබ වැරද කරන කෙනෙකුට කමාව ලබලා දෙන්න යනවා නම් දැන් ඔබ වරදක් කරලා විනිශ්චයට ගියා කියන්නකෝ. ඒ විනිශ්චයේදී අර ඔබ මිනිස්සුන්ට දයාව පෙන්වන්නේ. අන්න ඒ දයාව විනිශ්චය දවසේ ඔබ වෙනුවෙන් කතා කරන්නට යනවා. ඔබ වරද කරත් ඔබ විනිශ්චය දවසේදී දයාවක් ලැබෙනවලු ඔබ පොළවේදී මිනිස්සුන්ට දයාව පෙන්නපු නිසා. පැහැදිලිද? එහෙමයි කියලා වැරදි කරන්න එපා. මම මිනිස්සුන්ට හොඳ වැඩ කරගෙන මම වැරදි කරගෙන ඉන්නවා කියලා කියන්න හිතන්න එපා. හරිද? මෙතන කතා කරන්නේ වෙනම දෙයක්.
ඒ නිසා මේ දයාව හරි වැදගත්, මේ කරුණාව හරි වැදගත්. ඉතින් යේසුස් වහන්සේ මේ මිනිස්යාට මහත් කරුණාවක් පෙන්වුවා. එතකොට යුදෙව්වරු ඇවිල්ලා උන්වහන්සේත් එක්ක තර්ක කරන්න ගන්නවා මේ සබත් දවසේ මේ ඇඳක් උස්සන් යන්න මොකටද? ඒක වැඩ කරන්න හොඳ නැති දවසක් නේ. එතකොට යුදෙව්වරු නීතිය ගැන කතා කරා. හැබැයි අර අවුරුදු 38ක් අර ඔත්පලව හිටව මිනිස්සගේ සුවය ගැන ඔවුන් කතා කරේ නැහැ. ඉතින් ඔවුන් දෙවියන් වහන්සේට හරිනම් යුදෙව්වරු එකතු වෙලා මොකද කරන්න ඕනේ? ස්තුති කරන්න ඕනේ. අවුරුදු 38ක් ඔව් ඇඳ උස්සන් ගියත් කමන්නේ නැහැ ස්වාමීනි. ඔබ වහන්සේ මේ මිනිසයව හොඳ කළානේ, හොඳ කළානේ. දැන් බලන්න මෙන්න මේ වගේ සමහර විට මේ දෙවියන් වහන්සේගේ මෙහෙවර කරන විට මිනිස්සු දකින්නේ වෙන පැති. වැරදි හොයන්න යුදෙව්වරු නිතරම ඇවිල්ලා උත්සාහ කළේ යේසුස් වහන්සේගේ හා උන්වහන්සේගේ ගෝලයන්ගේ වැරදි හොයන්න. ඒක වෙලාවක උන්වහන්සේගේ ගෝලයෝ අත හොදන්නේ නැතුව කෑම කනවා. ඒ වෙලාවේ යුදෙව්වරු ඇවිල්ලා මොනවද උන්වහන්සේට කිව්වේ? ස්වාමිනී ඔයාගේ ගෝලයෝ අත හොදන්නේ නැතුව කනමහලෝ කියලා කිව්වා. එතකොට යුදෙව්වරුන්ගේ යම් පවිත්‍ර වීමේ නීති තිබ්බනේ. එතකොට මේගොල්ලෝ අත හොදන්නේ නැතුව කණ්ඩගත බඩගිනි වෙලා. හරිද? ඉතින් යුදෙව්වරු ඇවිල්ලා දොස් කිව්වා උන්වහන්සේට. උන්වහන්සේ කිව්වා ලස්සන වචනේ මොකක්ද කිව්වේ මතකද? මිනිස්සු අපවිත්‍ර වන්නේ ඇතුළට යන දෙන්නේ වෙයි එළියට යන දෙයින් කියලා කිව්වා. එතකොට ඒගොල්ලෝ කට වහගෙන හිටියා. ඉතින් අර වැරදි හොයන්න ගත්තා. දැන් මෙතනත් ඇවිල්ලා සුව කිරීම ගැන කතා නොකර නීතිය ගැන කතා කරන්න ගත්තා. දැන් උන්වහන්සේගේ මෙහෙවර ඒ අසරණුන් දිලිඳුන් දුකටපත් වුණ අය කෙරෙහි උන්වහන්සේ කරගෙන යද්දී තව සෙට් එකක් බාහිර බලාගෙන අරක වැරදි මේක වැරදි ඒක හොඳ නැහැ කියන්න පටන් අරගත්තා. දැන් මේ කාලේ සමහර ඉන්නව කණ්ඩායමක් මේ අපේ සභාවේ ඒගොල්ලන්ට දැන් ප්‍රශ්නේ අපේ සභාව මේ ගොඩනැගිලි ඉදි කරනවා අරවා කරනවා මෙව කරනවා මේ වාහන අරගන්නවා දැන් ඉතින් මේ හරි ප්‍රශ්නයක් මේ සභාවේ මේව කරන්න හොඳ නැහැ ලෞකිකයි කියලා කතා කරනවා. එතකොට කරන සේවය ඒ ගැන කතා කරන්නේ නැහැ. මිනිස්සුන්ට සුභාරංචිය ප්‍රකාශ කරනවා. දැන් කොවිඩ් කාලෙත් අපි සුභාරංචිය ප්‍රකාශ කරනවා, උගන්වනවා, බෞතිස්ම කරනවා, රයිට්? දෙවමෙහන් පවත්වනවා. දැන් අපි සුව කිරීමේ රැස්වීමෙන් විදිහකට කරගෙන යනවා. මිනිස්සු වෙනවා. ඊයේ සුව වුණා. ඊයේ සාක්ෂි දරුවා ගර්භාෂයේ සමාන මේ ආමාශයේ විශාල ගෙඩියක් තිබුණු කාන්තාවක් ආව පහුගිය දවස්වල යාඥා කරගන්න. එයාට ඒ ගෙඩිය ගොඩක් විශාල නිසා එයාගේ උදරය පවා මේ දරුවෙකු ලැබෙන්න වගේ ඉදිරියට ඇවිල්ලා තිබුණා. ඉතින් ડોක්ටර්ස්ලා කියලා තිබුණා එක ස්කෑන් කරලා මේක ආමාශය ඇතුළේ ගෙඩියක් වර්ධනය වෙලා තියෙනවා. ඒක එයාට මෙහෙ වෙලා තියෙන කියලා එයාට කෑම කන්න බෑ. නුකුත් ගැටලු. ඉතින් මෙහි ආව යාඥා කරගන්න සති 3-4ක් මේ සති 3ක් විතර බිම වැටිලා කෑ ගහ දඟලන්න ගත්තා. ඊයේ නෙමෙයි ඊට කලින් සෙනසුරාදා එයා නිදහස් වුණා. ඒ අන්ධකාර බලවේගයෙන්. ඊට පස්සේ එයා කිව්වා මේ උදරය මේ දැන් අඩු වෙලා තියෙනවා. මගේ උදරය ගොඩක් ඉදිරියට තිබුණා. ඒක පාත්දලා තියෙනවා. ඉතින් ලොකු සාහනයක් සුවයක් මට තියෙනවා කියලා එයා ගියා. එයා ගිහිල්ලා මේ ගිය සතියේ සෙනසුරාදායි සාක්ෂි දරලා ගිහිල්ලා ඒ කියන්නේ අපිත් එක්ක කියලා ගිහිල්ලා සඳුදා දවසේ එයා ස්කෑන් එකක් කරලා තියෙනවා ડોක්ටර් හම්බ වෙලා. ඉතින් ඒ ડોක්ටර් ඒ දෙවෙනි ස්කෑන් එකේදී කියලා තියෙනවා ඔයාගේ ආමාශයේ ගෙඩියක් නැහැ කියලා. ප්‍රශංසා වේවා. ආමෙන්. විශ්මිතයි නේද? ඉතින් එයා ඒ ස්කෑන් එක අරගෙන ආවිලා පෙන්නනවා අපිට. අපි ඊයේ සාක්ෂි දුන්නා. ඒ ස්කෑන් එක පෙන්නලා මේන් ඒකේ ගෙඩිය නැහැ කියලා ડોක්ටර් කියලා තියෙනවා. රයිට්? එතකොට අපි සේවය කරනවා. දෙවියන් වහන්සේ ප්‍රාතිහාර්යක මම ප්‍රාතිහාර්ය කරන්නේ ස්වාමීන් වහන්සේට සීල මහිමේ උන්වහන්සේ හාස්කම් කරනවා. උන්වහන්සේ අද මිනිසුන්ට මිදීම දෙනවා. අපි දෙවියන් වහන්සේගේ මෙහෙවරුන්නේ කැපෙලා සේවය කරන් යනවා. ඒ කරගෙන යනකොට දෙවියන් වහන්සේ අපට ආශිර්වාද කරනවා. ඉතින් මිනිස්සු අර ඒ දේවල් දැකලා අපි විවේචනය කරනවා. මේ කරන සේවය අග යන්නේ නැහැ. ඒක දකින්නේ නැහැ. දේව රාජ්‍ය උදෙසා කරන දේවල් දකින්නේ නැහැ. බාහිර දේවල් බලලා මිනිස්සු විවේචන කරනවා. ඉතින් එදත් ඒ වගේ තමයි. උන්වහන්සේ කලේ අවුරුදු 38ක් ඔත්පල හිරු මිනිහ හොඳ කළා. ඉතින් ඒක හොඳයිනේ. දැන් යුදෙව්වරු දැක යහන උස්සන් යන එක. මේක මේ ආකල්පවල ප්‍රශ්නයක් නේද? ගැලවුම්කාරයා පිළිගන්න තරම් ආලෝකමත් වෙලා නැහැ ඔවුන්ගේ හදවත්. ඉතින් දෙවියන් වහන්සේගේ මාර්ගයේ තේරුම් අරගන්න බැරි විදිහට මිනිස්සුන්ගේ සිත් අඳුරු වුණාම මෙන්න මේ වගේ විවේචන වලට මිනිස්සු විවේචන කරන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ නිසා මේ දැන් මේ කතාව අපි පොඩ්ඩක් ඉස්සරහට යමු. නමුත් ඔහු ඔවුන්ට උත්තර දෙමින් මා සුව කළ තැනැත්තේම නුඹේ යහන රැගෙන යන්නේයි
මට කීසේකයි කීවේය. දැන් මේ යුදෙව්වරු ඇවිල්ලා අර මිනිස්සුන්ට තමයි කියන්නේ මෙහෙන තමුසේ කොහෙද මේ අදක් උසන් යන්නේ අද සබත් දවස් කියලා දන්නේ නැද්ද ඈ මේ අද වැඩ කරන්න හොඳ නැති දවසක් කියලා දන්නේ නැද්ද මොනවද මේ හනක් උසන් යන්නේ ඈ මොනවද මේ කරන්නේ කියලා මේ මිනිස්සුන්ට බයින්න ගත්තා. ඉතින් මේ මිනිස්සයා කතා කරලා කියනවා මේ අනේවන් දන්නේ මේ මං අවුරුදු 30ක් කොත්පෙල්ලලා හිටියේ අර බෙතෙසා පොකුණ ගාව. ඉතින් ඇවිල්ලා මිනිස්සෙක් මාව හොඳ කළා. මං එයාව අඳුරන්නේ කවුද කියලා. එයා මාව හොඳ කළා. ඉතින් යාම තමයි කිව්වේ මේ මට යහන අරගෙන යන්න කියලා. ඉතින් ඒ හින්දා මම මේක උස්සන් ගෙදර යනවා කියලා එයා කිව්වා. කියන්නේ නුඹේ යහන රැගෙන යන්නේයි නුඹට කී මිනිසයා කවුදැයි ඔහු ඔහුගෙන් ඇසූවය. ඒ ස්ථානයේ සමූහයක් සිටි බැවින් යේසුස් වහන්සේ අහක ගොස් සිටිසේක. දැන් මේ යුදෙව්වරු ඇවිල්ලා අහනවා මේ මිනිසයාගෙන් දැන් මේ මිනිසයා දෙවියන් වහන්සේගේ මහිමේ භාජනයක් නේද? දැන් මම ඔබට මුලින් ඉඳලා කතා කරන් ඉන්නේ ඔහු දෙවියන් වහන්සේගේ මහිමේ උදෙසා තමයි යේසුස් වහන්සේ ඌව සුවපත් කළේ. ඒතකොට මම මුලින් ඔබට වචන අරන් කිව්වා නේද? තමන් පවිත්‍ර කරගෙන යහපත් දේවල් වලට සුදුසු වෙලා නේද? ඒ වගේ දෙවියන් වහන්සේගේ ගෞරවයේ මහිමේ උදෙසා තමන් සූදානම් කරන ලද භාජනයක් හැටියට අපි ඉන්න ඕනේ කියලා. දැන් මේ සුවේ ලැබු මිනිස්සයා මොන වගේද ඉන්න ඕනේ එහෙනම්? දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන මිනිස්සෙක් හැටියටයි. දැන් යුදෙව්වරු ඇවිල්ලා මොකෙන් අහනවා මේ මල්ලි මේනෝ තමුසෙව කවුද හොඳ කළේ? කිව්වා මන් දන්නේ අයියා. කවුද ඇවිල්ලා මාව හොඳ කරලා ගියා. එහෙමද? හරි යනවා කියලා කිව්වා. දැන් මේ මිනිස්සයා මේ ටික වෙලාවකට පස්සේ මේ දේවමාලිගාවේ දැන් මෙතන මේ බෙතෙස්දා පොකුණ සහ දේවමාලිගාව අතර ඕන මීටර් 300ක් දුර ඇති ළඟ. හරිද? බෙතෙස්දා පොකුණේ ඉඳලා දේව මන්දිරේ දැන් අපි බලන්න යනකොට දේව මන්දිරයක් නැහැ නේ. අපිට කිව්වා මෙතන තමයි මේ දේවමාලිගාව තිබ්බේ තැන කියලා. දැන් අර මේ වෙනම මුස්ලිම් පල්ලියක් හදලා තියෙනවා. එතන නෙමෙයි. ඒගොල්ලෝ හිතන්නේ එතන දේවමාලිගාව තිබ්බේ තැන කියලා. එතන නෙමෙයි වෙන අල්ලක්සා දේවස්ථානයටත් ඒ වගේම ඔය අනිත් ඔය විශාල ඔබට ජෙරුසලමේ ෆොටෝස් බලද්දී ලොකු ගෙඩියක් වගේ එකක් පේන්නේ. අන්න ඒ පල්ලියටත් අතර මැද්දේ තමයි දේවමාලිගාව තිබිලා තියෙන්නේ. රයිට්? එතන ඉඳලා මේ බෙතෙස්දා පොකුණ ගාවට මීටර් 300ක් විතර ඇති. දැන් මේ සුව ලැබූ මිනිස්සයා ඔය අහල පහල කෙනෙක් වෙන්නට ඕනේ. ඉතින් මේ මිනිස්සයා ගිහිල්ලා යහන ගෙදර තියලා ඊට පස්සේ අර දෙවියන් වහන්සේගේ භක්තිවන්තයෙක්නේ මෙයා ආවා දේවමාලිගාවට. හරිද? දේවමාලිගාවට ආවා විසිට් එකක් දාලා යන්න. මොකද අවුරුදු ගානකින් ඇවිල්ලා නැහනේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඇවිල්ලා නේද? සුව වුණාට පස්සේ ඔය නේද දේවස්ථානට ඇවිල්ලා පොඩ්ඩක් ඉතින් ඉඳලා යන්න කියලා ආවා මෙයා. ඒ එනකොට යේසුස් වහන්සේ දැක්කා. යේසුස් වහන්සේත් ඒ වෙලාවේ දේවමාලිගාවේ හිටියේ. මෙයා ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ යේසුස් වහන්සේ මේ මිනිස්සයා ගාවට යනවා. ගිහිල්ලා දැන් උන්වහන්සේට ප්ලෑන් එකක් තියෙනවා. මෙයා පවිත්‍ර කරන ලද භාජනයක් හැටියට දේව මහිමයට මෙයාව සූදානම් කරන්න ඕනේ. එතකොට මෙයා ලෙඩ වුණේ ඇයි? මෙයා අවුරුදු 38ක් ඔත්පල වෙලා හිටියේ ඇයි? යක්ෂාත්මයක් ලෙඩ කරාද? අපි ලෙඩ වෙන ක්‍රම කීපයක් දන්නවනේ. එකක් තමයි සාමාන්‍ය ශාරීරික දුර්වලකම් මත මිනිස්සුන්ට අසනීප එනවා. ඔය කෑම එහෙම කාලා තෙල වැඩි වුණාම නේද? හරිද? මේ කොලෙස්ටරෝල් වැඩි වෙලා නේද? එහෙම මිනිස්සු ලෙඩ වෙනවා. ඒක සිස්ටම් එකක්. අනිත් කාරණාව තමයි පාපේ නිසා ලෙඩ වෙනවා. අනිත් කාරණාව තමයි යක්ෂාත්ම තුලින් මිනිසුන්ව ලෙඩ කරනවා. ලෙඩ වෙන ක්‍රම තුන ඕක. මොනවාද? පළවෙනි එක ශාරීරික දුර්වලකම් නිසා මිනිස්සු ලෙඩ වෙනවා. ඒකට අර කෑම බලපානවා. හරිද? අධික තෙල් සහිත කෑම ඒවා මේ අරගත්තාම තෙල් මේ වෙලා තැම්පත් වෙලා බ්ලොක් වෙලා නහර බ්ලොක් වෙලා ඒ වගේ ප්‍රශ්න වෙනවා. දෙවෙනි කාරණාව තමයි පාපේ නිසා ලෙඩ වෙනවා. පව් කළාම ලෙඩ එනවා. හරිද? පාපේ කුලිය මරණයෙන් ඉතින් මැරෙන්න ලෙඩක් එනවා. පාපේ නිසා ලෙඩ එනවා. ඊට පස්සේ තමයි යක්ෂයා විසින් මිනිසුන්ව ලෙඩ කරනවා. දැන් මේ කාරණා තුනෙන් මේ මිනිස්සයා ලෙඩ වෙන්න හේතුව යේසුස් වහන්සේ දැනගෙන හිටියා. ඒ නිසා දේව මන්දිරයේ මේ මිනිස්සයා හම්බ වුණාම යේසුස් වහන්සේ මිනිස්සයා ගාවට ගිහිල්ලා පුතා මේ උඹ තවත් පව් කරන්න එපා. උඹ පව් කරොත් නම් ඉවරයි. උඹ පව් කරපු නිසා තමයි උඹට මේක උනේ. මෙතෙන් පටන් උඹ පව් කරන්න එපා. හොඳට හිටපන්. උඹ දෙවියන් වහන්සේගේ මහිමේ භාජනයක්. දැන් මම මේක ටිකක් වැඩිපුර දාලා කියන්නේ. හරිද? අපි කියපු කතාව අහමු. දැන් මොකද ඔබේ මනසේ මේ චිත්‍රය ඇඳෙන්න ඕන නිසා. එතකොට අපි කලින් බැලුවා වගේ 2 තිමෝති 2:21 බැලුවා වගේ පවිත්‍ර කරන ලද දෙවියන් වහන්සේගේ යහපත් ක්‍රියාවල් වල සූදානම් වූ මහිමේ ගෞරවයේ උදෙසා භාජනයක් හැටියටයි මොහුව දෙවියන් වහන්සේ නිදහස් කළේ. ඒ නිසා උන්වහන්සේ උට ඉගැන්වුවා ගිහිල්ලා නුඹට මීට වඩා නපුරක් නොවන පිණිස තවත් පව් කරන්න එපා. හරි ලස්සන දෙයක් දාලා තියෙන තවත් පව් කරන්න එපා. තවත් පව් කරන්න එපා කිව්වේ ඇයි? පව් කරලා ලෙඩ වුණු නිසා. කියන්න. ඒ කොටස කියන්න. ඒ ස්ථානයේ සමූහයක් සිටි බැවින් යේසුස් වහන්සේ අහක්ව ගොස් සිටිසේක.
එබැවින් සුව කරනු ලැබූ මිනිසයා උන්වහන්සේ කවුද කියා දැන නොගත්තේය. දැන් සුවේ ලැබුවට උන්වහන්සේ වඳුරගෙන හිටියද නැහැ. අද ගොඩාක් අයට මේ ප්‍රශ්නේ තියෙනවා. දෙවියන් වහන්සේගෙන් සුවේ ලබා ගත්තට ජේසුස් වහන්සේ කවුද කියලා හරියට තේරෙන්නේ නැහැ. ඒ නිසා සුව වුණ මිනිස්සු සුව වෙලා ගෙදර යන ගමන් සන්තෝෂෙරත් එක්ක බාරකට ගිහලා ෂොට් එකකුත් දාගෙන යනවා මං පල්ලියෙන් සුව වුණා කියලා. හරිද? දැන් සුව වුණ කෙනා යේසුස් වහන්සේ කවුද කියලා අඳුර ගන්න ඕනේ. දැන් ඔබත් මෙතන ඉන්න අය හැමෝම යේසුස් වහන්සේ කවුද කියලා හඳුනාගෙන ඉන්න කෙනෙක් විය යුතු වෙනවා. කී දෙනෙක් ආමෙන් කියන්නේ නැනොත්? මේ හඳුනා ගැනීම හරියාකාරව නැති වුණා තමයි මිනිස්සු පව් කරන්නට පටන් අරගන්නේ. රයිට්. මේ යේසුස් වහන්සේ හොඳ කළාට උන්වහන්සේ කවුද කියලා අඳුරන්නේ නැහැ. කවුරු හරි අයියා කෙනෙක් ඇවිල්ලා මට කිව්වා මම නැගිට්ටා අයියා නම් මාර අයියා තමයි කියලා හැම තමයි ඔහුගේ මනසේ තිබුණේ මේ උන්වහන්සේ පුද්ගලයෙක් හැටියට. රයිට්? කියන්න. ඉන්පසු යේසුස් වහන්සේ දේවමාලිගාවේදී ඔහු දැක යේසුස් වහන්සේ දැක්කා සුව වුණු මිනිහා ඉන්නවා. උන්වහන්සේට ඕන වුණා මොහු මහිමේ භාජනයක් කරන්න. පවිත්‍ර වෙලා මහිමේ භාජනයක් කරන්න. කියන්න. බලන්න නුඹ සුවය ලැබුවේහි. යේසුස් වහන්සේ ළඟට ගිහලා මල්ලි මේනෝ. ඔයා හොඳ වුණා නේ? ඈ? තම සුව වුණා නේද? කියන්න. නුඹට මීට වඩා නරකක් සිදු නොවන පිණිස දැන් මේ උඹ පව් කරලා තමයි උඹට මේ නරක වුණේ. මීට වඩා උඹ අවුරුදු 38ක්ම උත්පල වෙලා හිටියේ මේ වගේ කරදරයක් උඹට ආව උඹ පව් කරපු නිසා. කියන්න. මීට වඩා නුඹට මීට වඩා නරකක් සිදු නොවන පිණිස තවත් පව් නොකරන්නේයි ඔහුට කීසේක. උන්වහන්සේ ඇවිල්ලා පොඩි ඇඩ්වයිස් එකක් දෙනවා. මීට වඩා තමුන්ට කරදරයක් නොපැමිණෙන පිණිස තවත් පව් කරන්න එපා. උන්වහන්සේ අර එහෙනම් කරපු පව් ටිකට මොකද කරලා තියෙන්නේ? සමාව දුන්නා. නියමයි සමාව දුන්නා. දැන් උන්වහන්සේගේ ඉල්ලීම මොකද්ද? පුතා උඹට මීට වඩා උඹේ ජීවිතේට කරදරයක් නොවන පිණිස උඹ තවත් පව් කරන්න එපා. උඹ අලුත් මිනිහෙක් වෙයන්. උඹ කරපො ඇති හොඳටම. උඹ තවත් ඒ පාපයේ අඩියට යන්න එපා. උඹ තවත් ඒ පාපයට අතවනන්න එපා. දෙවියන් වහන්සේ අද බොහෝ මිනිස්යන්ට කතා කරන දේ මේකයි. උඹ කරා. ඔව් මම ඔබට සමාව දුන්නා. උඹ තාත් කරන්න එපා. උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා ඒ පවිත්‍රත්වය. කී දෙනෙක් ආමෙන් කියන්නේ යනවද? තවත් එපා. නැත්තම් උඹට මීට වඩා නපුරක් වෙයි. වෙච්ච නපුර ඇති. උඹ මං නිදහස් කළා. හැබැයි මීට වඩා උඹ විනාශයක් කරගන්න යනවා. උඹ තවත් පව් කරොත්. දැන් මේ දේශනාව ඇහුවා. මේ ටීචින් එක ගත්තා. ගත්තාම මිනිහට පත්තු වුණා. අර යුදෙව්වරු මගෙන් ඇහුවේ අර යේසු කියලා මිනිහෙක් ගැන කෙනෙක් ගැන යාද මාව හොඳ කරලා තියෙන කියලා. දැන් තමයි මිනිහට ආලෝකමත් උනේ මිනිහව සුවපත් කළේ කවුද කියලා. අපි හමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. ඒ මිනිසයා ගොස් යේසුස් වහන්සේ විසින් තමාට සුව කළ බව යුදෙව්වරුන්ට දැන්වීය. විනාශයක් කළා. දැන් මේ මිනිස්සයා දැනගෙන හිටියා ඒ වෙද්දී යේසුස් වහන්සේට විරුද්ධයි යුදෙව්වරු කියලා. හරිද? අර පාට් එක දාද්දිම තේරෙනවනේ මාව සෝකපරක වෙන යහන අරගෙන යන්න කිව්වද ඕගොල්ලෝ මේ එපා කියන්නේ ඉතින් මං හොඳ වුණානේ කියලා යාට ඒ වෙලාවේ තේරෙනවා මේ යේසුස් වහන්සේට මේගොල්ලෝ විරුද්ධයි කියලා. හැබැයි සුව උනේ කෙනා කවුද කියලා කරපු කෙනා දැනගෙන හිටියේ නෑ. දැන් පස්සේ දැනගත්ත යේසුස් වහන්සේනේ සුව කළේ. එහෙනම් අනිවාර්යයෙන්ම යාට එයාගේ මනස ක්‍රියාත්මක වෙනවා. එහෙනම් යුදෙව්වරු මට කෑ ගැහුවේ මේ යුදෙව්වරු යේසුස් වහන්සේත් එක්ක විරුද්ධත්වයක් තියෙන නිසා කියන කාරණාව දේවමාලිගාව ඇතුලේ මෙයාගේ ඔළුවේ වැඩ කරන්න පටන් ගන්නවා නේද? දැන් ඔබත් එක්ක කවුරු හරි ඇවිල්ලා ඔබ ආශ්‍රය කරන කෙනෙක් ගැන ඔබට බයිනවා නම් ඔබට මනසක් එනවනේ මේ මිනිස්සු ගැන මෙයාලට තරහක් එහෙනම් ඇති කියලා. ඉතින් මේ මිනිස්සෙක්ට මෙයාට තේරෙනවා ඒක. හැබැයි මේ මිනිස්සයා හරි මම පව් කරන්නේ නැහැ. මේ හොඳට ඉන්නම් හරි මේ කියලා ඉතින් මිනිහා ටික කවුල් ගියක් දන්නෙත් නැහැ. ඔය සමහරු පව් වලට වැටුනහම ඕලින් ගැලවෙන්නත් බෑනේ නේද? ඉතින් මේ ඒ නිසා වෙන්න ඇති සමහර වෙලට යේසුස් වහන්සේ වෙලගේ පුතේ කරන්න එපා. මීට වඩා නපුරක් වෙයි කියලා උන්වහන්සේ ඇඩ්වයිස් එකක් දෙන්න උත්සාහ කළේ. ඔහු සුවේ ලැබුවට නැවත අර පරණ පාප කිරීමේ පාප මානසික තත්වයක් හෝ ඔහුට තිබ්බද දන්නේ නැහැ. දැන් යේසුස් වහන්සේ මේ ඇඩ්වයිස් එක දෙද්දී සමහරට වෙලාවට මට තරහ ගියාද දන්නෙත් නැහැ. මම දන්නේ නැහැ. මම පොඩි
විශ්ලේෂණයක් මේ ගැන කරන්න. බයිබලේ මේව නැහැ. මොකක් හෝ හේතුවක් මත මම අවසානට එතෙන්ට එන්නම්. මොකක් හෝ හේතුවක් මත මෙයා ගිහිල්ලා යේසුස් වහන්සේව පාවලා දෙනවා. යූදස් ඉස්කාරියොත් ඒක කරන්න ඉස්සරලා මම නම් බයිබලයේ දකින්නේ කරපු ඊට පෙර තිබුණු මහා පාවාදීම මේ මිනිහා කරා. මෙයා ගිහලා කියනවා මාව සුව කළේ කවුද? ජේසුස්. දැන් ඔබ හිතයි අපි හිතයි මම මේ ගැන කල්පනා කරද්දි කලින් හිතුවා මේ නියමයි මිනිහා සාක්ෂි දරුවයි කියලා. මම ඊට පස්සේ වචනේ කියවනකොට තමයි තේරුම් ගත්තේ මේක සාක්ෂියක් නෙමේ මේක ආරවුලක් ඇති කරන්න හේතුවක් වුණා කියලා. අපි බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. යේසුස් වහන්සේ මේ දේ සබත් දවසේදී කළ නිසා යුදෙව්වරු උන්වහන්සේට පීඩා කළෝය. දැන් යුදෙව්වරු දැනගත්තා යේසුස් වහන්සේ නෙමේ වැඩේ කළේ ඉන්නවා කියලා අල්ලගෙන ඇවිල්ලා උන්වහන්සේට පීඩා කරන්න ගත්තා. ඉතින් අපි දන්නේ නැහැ පීඩා කළේ මොන විදිහටද කියලා. මෙතන ලියලා නැහැ. සමහරට බයින්ඩ ඇති, සමහරට ගලකින්වත් ගැහුවද දන්නෙත් නැහැ. සමහරට නොයෙකුත් ආකාර අපහාස වචන කියලා විවිධ විදියට උන්වහන්සේට පීඩා කරන්න පටන් අරගත්තා. ඉතින් යුදෙව්වරු ඒ වෙලාවේ පීඩා කරන්න හේතුව මොකද්ද? සුව වුණු මිනිස්සයා ගිහිල්ලා මේක යුදෙව්වරුන්ට කියපු නිසා. එහෙනම් යේසුස් වහන්සේගේ නාමයට යේසුස් වහන්සේට නින්දාවක් පීඩාවක් ඇති කරන්න කවුද මුල් වෙලා තියෙන්නේ? මේ කතාවේ හැටියට මං අහන්නේ. සුවය ලැබූ අය නේද? දෙවියන් වහන්සේගේ නාමයට ලොකු අපහසුතාවයක් ඇති කරන්න මේ මිනිසයා ක්‍රියාත්මක වුණා. දැන් මෙයා මේ සුවේ ලැබුවත් ඔහුගේ මනස ඇතුලේ වෙනසක් වෙලා නැහැ. ඔව් උන්වහන්සේට ආදරයක් දක්වපු කෙනෙක් නම් කවදාවත් යුදෙව්වරුන්ට ගිහලා ඕක කියන්න යන්නේ නැහැ වෙන කාට හරි ගිහලා කිව්වත්. යාර කියන්නේ උන්වහන්සේට පීඩා කරන යුදෙව්වරු හිටියා සාමාන්‍ය යුදෙව්වරු හිටියා. මේක ඔබ අවබෝධ කරගන්න. යුදෙව්වරු දැන් දමිළ මිනිස්සු කියපම ඔක්කොම ත්‍රස්තවාදියෝ නෙවෙයිනේ. නේද? මේ පැත්තෙත් ඔය අපිත් අපේ සභාවෙත් ඉන්නේ අපේ සහෝදරවරු අපිට ඒගොල්ලෝ දමිළ කියලාවත් හිතෙන්නේ නැහැ. මම ඒගොල්ලෝ ආශ්‍රය කරද්දි මට ඒගොල්ලෝ මේ දෙමළ කියලා හිතෙන්නේ නැහැ. ඒගොල්ලෝ මගේ සහෝදරයෝ. එච්චරයි. මට එහෙම මනසට එන්නේවත් නැහැ. අපි මේ හැමෝම එක්ක ආශ්‍රය කරන විදිහටමයි ඒගොල්ලොත් එක්ක ආශ්‍රය කරන මේ වෙනස නැහැ. මේ කතා කරද්දි කීවට එහෙම වෙනසක් තේරෙන්නේ නැහැ. දමිළ කියලා අපිට තේරෙන්නේ අපි එහෙම ඒගොල්ලොත් එක්ක ආශ්‍රය කරන්නේ. ඒගොල්ලෝ අපිත් එක්කත් ඒ විදිහට. එතකොට මේ ත්‍රස්තවාදීන් කිය දමිළාය කියපම ඔක්කොම ත්‍රස්තවාදීන් නෙමෙයි. ඒ වගේම යුදෙව්වරු කියපුවාම ඔක්කොම යේසුස් වහන්සේට විරුද්ධයි නෙමෙයි. දැන් දහස් ගණන් මේ ගැලවීම ලැබුවේ නේද? දැන් උන්වහන්සේ ගාව දහස් ගණන් කෑම කණ්ඩ ආවේ නේද? 5000කට උන්වහන්සේ රොටිය දුන්නේ. ඒතකොට උන්වහන්සේ විරුද්ධවාදී නෑ. උන්වහන්සේ ළඟට ආවා දහස් ගණන්. එතකොට යුදෙව්වරු උන්වහන්සේට පක්ෂව හිටපු යුදෙව්වරු හිටියා. අදටත් ඉන්නවා මේ යුදෙව්වරු යේසුස් වහන්සේ පිළිගත්තු අය. රයිට්? මෙසෑනික යුදෙව්වන් කියලා ඉන්නවා මේ ඊශ්‍රායල් වල උන් වෙනම නමස්කාර කරනවා යේසුස් වහන්සේ පිළිගත්තු කට්ටිය. දැන් එදත් හිටියා යේසුස් වහන්සේට පක්ෂ වෙන යුදෙව්වරු. ඉතින් මේ මිනිස්සයාට ඒ යේසුස් වහන්සේට පක්ෂ වෙන්න අයට ගිහිල්ලා කියන්න තිබ්බනේ ඕක. ඇයි මම අහන්නේ අර උන්වහන්සේට කචල් එකක් දාන්න උන්වහන්සේට පීඩා කරන්නම හිටියා නායක පූජක කණ්ඩායමත් එක්ක එක යුදෙව්වරු සෙට් එකක්. අන්න ඒගොල්ලන්ට මේක ගිහිල්ලා කිව්වා. අන්න ඒකයි ප්‍රශ්නේ. දැන් යුදෙව්වරුන්ට කියලා අනිත් අයට කියවනම් අවුලක් නැහැ. මේ බලන්නකෝ මං අවුරුදු 34ක් පොත්වල හිටියා. ස්වාමීන් වහන්සේ මාව සුවපත් කළා. වාව් නියමයි නේද? ඕගොල්ලොත් එන්න. උන්වහන්සේ තමයි මෙසියස් වහන්සේ කියලා. ඕට අර පිළිගැනීම උදෙසා කතා කරන්න තිබ්බා. හැබැයි මේ කතා කරේ පිළිගැනීම උදෙසා නෙවෙයි, පරිගැනීම උදෙසා. හරි පාවාදීම උදෙසා. උන්වහන්සේට ගැටලුවක් ඇති වෙනවම කියලා මෙයා දන්නවා මේක කිව්වොත් කියලා ගිහිලා කිව්වා. දන්නද මම හොඳ කරේ අර යේසුස් යුදෙව්වරුව කඩාගෙන ඉල මේ සබත් දවස් හොඳ කළා නේද කියලා මොන හරි කරන්න ඉතින් පීඩා කරා කියලා කියන ඉතින් මම දන්නේ පීඩා කරා. එයි මේ පීඩාව මේ සුව වුණ මනුස්සයන් හින්දා. සාක්ෂිය ප්‍රකාශ කරන්න හරියාකාරෝ මේ ක්‍රියාත්මක උනේ නැති නිසා සුව වීමම පීඩාව බවට පත් වුණා. පෞගේ කාලේ අපේ ලංකාවේ තෝකතම උනේ. සුව වීමම පීඩාව බවට පත් වුණා. සුව කිරීමම පීඩාව බවට පත් වුණා. අද ඒක මේ විකට නළුවෝ වේදිකාවල් වල මේ රඟ දක්වනවා මේ මොකද්ද මේ නිකන් විකට ජවනිකාවක් හැටියට. දෙවියන් වහන්සේගේ නාමයට අපහාස විදියට හලෙලූයා කියන වචනේ අනිත් පැත්ත හරවලා කියමින් මහා නින්දාවක් කරගෙන ඉන්නවා. එයි මේ සුව වුණ මිනිස්සයා ඒ වැඩේ හරියට නොකළ නිසා යුදෙව්වරු ඇවිත් උන්වහන්සේට පීඩා කරන්න පටන් අරගත්තා. ඔබට පැහැදිලිද මේක?
ඒ නිසා අපි තේරුම් අරගන්නට ඕනේ දෙවියන් වහන්සේ ඔබ මාව කැඳවලා තිබෙන්නේ උන්වහන්සේගේ නාමය මහිමයටපත් කරන භාජනයක් හැටියටයි. කී දෙනෙක් ආමෙන් කියන්නේ නැවද? ඒ නිසා අපේ ජීවිත රටාව ගැන අපි ප්‍රවේශම් වෙන්නට ඕනේ. අපි මොනවද කරන්නේ? අපි මොනවද කතා කරන්නේ? අපි මොනවද කරන්න යන දේවල්? අපි කරන වැඩ මොනවද? අපි කරන්න යන දේවල් වලින් දෙවියන් වහන්සේගේ නාමයේ මහිමය ලබන වැඩක්ද? අපි ප්ලෑන් කරන දේවල් දෙවියන් වහන්සේට ගෞරවය පිණිසද? නැත්නම් මේ දේව සේවයත් දෙවියන් වහන්සේගේ මාර්ගයත් විනාශ කරන විදිහටද ඔබ වැඩ කරන්න යන්නේ? ඔබ මේ ගැන ප්‍රවේශම් වෙන්න. ඇයි ඔබ තෝරන් තියන්නේ උන්වහන්සේගේ මහිමේ භාජනයක් හැටියටයි. මට වේදනාව මේ කතාව කියවන විට මේ සුවේ ලැබූ කෙනායි ප්‍රශ්නයක් ඇති කරේ. ඔහු අඥානව වැඩ කරලා තියෙනවා මෙතන. ඔහු මේ පණිවිඩය ගිහිලා කියන්න තිබුණ සාමාන්‍ය ගම්වල අයට. ඔහු දැනගෙන හිටියා මේ උන්වහන්සේට පීඩා කරන සෙට් එකක් මේ සබත් දවසේ මොනවද තමුසේ යහන අරගෙන යන්නේ කියලා. ඒ වගේ මෙයත් එක තර්ක කරපු කණ්ඩායමකටම ගිහිල්ලා මේක කියවනේ. මේ දන්නවද මම හොද කරේ යේසුස් කියලා යන්න ගියා. මේ මිනිස්සුට ඒක තමයි මේ හිතා ගන්න බෑ මිනිස්සුගේ හදවත්. මෙච්චර දෙයක් කරලා මනුස්සයාටම පීඩාවක් කරන්න සලසනවා. අවුරුදු 38ක් මේ උත්පල ජීවිතේ නිදහස් කරපු කෙනාටම ප්‍රශ්නයක් ඇති වෙන විදිහට කේලමක් කියන වැඩ කරනවා ගිහිල්ලා. අපි ප්‍රවේශම් විය යුතුයි දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට. මම අවසානට එන්නට යනවා. අපි තේරුම් අරගත යුතුයි අපි මොනවද කරන්නට ඕනේ කියලා. ඉතින් මේ හාස්කම් ලැබුවත් ඇත්තට මේ මිනිසයා දෙවියන් වහන්සේට මහිමේ උදෙසා ජීවත් වෙනවා වෙනුවට කලේ යේසුස් වහන්සේට ප්‍රශ්නයක් ඇති කරන එකයි. ඉතින් අපි තේරුම් අරගනිමු මේ උදෑසන උන්වහන්සේගේ මහිමේ වාජනයක් හැටියටයි ඔබ මම තෝරන් තියන්නේ. ඒ නිසා අපි උන්වහන්සේගේ නාමයේ අගෞරවයටපත් කරන කෙනෙකු ලෙස මෙච්චර මේ හාස්කම් ප්‍රාතිහාර්ය ආශිර්වාද ලැබුව අප විසින්ම ඒක කරන්න හොඳ නැහැ. උන්වහන්සේගේ නාමයට නින්දාවක් කෙලසීමක් ප්‍රශ්නයක් දේව රාජ්‍යයට දේව සේවයේ දේව සේවකයන්ට දේවනෝස්ගේ මාර්ගයට ගැටලුවක් ඇති වෙන විදිහට අපි ජීවත් වෙන්න හොඳ නැහැ. හේතුව අපි උන්වහන්සේ ගැන හිතන්නට අවශ්‍යයි. ආමේන්. දේවනෝස්ගේ මාර්ගය ගැන අපි හිතන්නට අවශ්‍යයි. ඉතින් උන්වහන්සේ අපට ආදරෙන් තමයි අපේ ජීවිත කැඳවගෙන තිබෙන්නේ තෝරගෙන තිබෙන්නේ. ඒ නිසා ඔබ අදිෂ්ඨානයකට එන්නට උන මම දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන මිනිසෙක් වශයෙන් ජීවත් වෙන්නට යනවා. ආමේන්. අපි නැගිටලා යාඥා කරමු. හලෙලූයා. හෝ ස්තුති වේවා. ප්‍රශංසා වේවා. ඒ වගේම උන්වහන්සේගේ ලේට මාංශයට ඔබට පංගුකාරකම ලබන්න අද දවසේ අවස්ථාවක් පිළියෙල කරලා තිබෙනවා. ඒ අතර සූදානම් කරන අය පොඩක් ඉස්සරහට ඇවිල්ලා ඒකට උදව් කරන්න. ඒ අතර ඒ අය ඉස්සරහට එන අතර අනිත් අය ඔබ ගෑස් වහලා මේ ගැන පොඩ්ඩක් හිතන්න. ඔබගේ කාර්යයන්, ඔබේ ජීවිතය, ඔබගේ ක්‍රියාකලාපයන් ඔබ සූදානම් කරගෙන ඉන්නේ දෙවියන් වහන්සේගේ මහිමේ වාජනයක් වශයෙන්ද? ඒ ප්‍රශ්නය මම කලින් කිව්වා ඔබගෙන්ම අසන්නට ඕනේ ප්‍රශ්නයක් වශයෙන් තිබෙනවා. ඔබ දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන වාජනයක් හැටියටද ඔබේ ජීවිතය අද තිබෙන්නේ? ඔබ සූදානම් කරගෙන ඉන්නේ. එහෙම නැත්නම් ඔබගේ වැඩ කටයුතු, ඔබගේ සැලසුම්, ඔබගේ ක්‍රියාකලාපයන් ඔබ තුලින් දෙවියන් වහන්සේගේ මහිමය නැති වෙන විදිහේ දේවල්ද? එහෙමනම් අනිවාර්යෙන් ඒවා වෙනස් කරගන්න ජීවිතයේ දෙවියන් වහන්සේට එකඟ වූ තැනකට ඔබ ගේන්නට ඕනේ. මම හිතන්නේ හැමෝම මේ වගේ කියලා. නමුත් සමහර විට යක්ෂයා විවිධ දේවල් ඔබේ මනසට දාලා විවිධ දේවල් කරවන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ ගැන අවදියෙන් ඉන්න. ඔබ කරන හැම දෙයකින්ම දෙවියන් වහන්සේගේ මහිමය ඔබ තුලින් එළියට එන්නට ඕනේ. ඉතින් ඔබ ඇස් වහලා මොහොතක් හිතන්න. ඔබේ ජීවිත ගමනේ ඔබ කරන ක්‍රියාවල් වලින් මා තුලින් දේව මහිමය එළියට එනවද? දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට වෙනවද? හිතන්න, කල්පනා කරන්න ඔබ ඇස් දෙක වහලා. එහෙම නැත්නම් ඔබ අතින් එහෙම වෙලා තියෙනවනම් දෙවියන් වහන්සේට අගෞරවයක්, නින්දාවක් ඇති වෙන දේවල් ඔබේ ජීවිතෙන් වෙලා තිබෙනවා නම් ඔබ පශ්චාත්තාප වෙලා ඔබ තේරුම් අරගන්න ස්වාමීන් වහන්සේගේ මහිමේ වාජනයක් හැටියටයි ඔබව තෝරගෙන තිබෙන්නේ. හලෙලූයා. ඔබ යාඥා කරන්න ස්වාමීන් වහන්සේ ඉදිරියේ ස්වාමීනි මාව ඔබ වහන්සේගේ මහිමේ වාජනයක් හැටියටම තබා ගන්න කියලා. මොකද ඔබ ප්‍රාතිහාර්ය ලැබුව අය අර මිනිස්සේ අවුරුදු 38ක වද වේදනාවෙන් අපි අය කතාව ඇහුවා. අර අතන කොච්චර දුක් විඳාද බෙතස්දා පොකුණ ගාව. වෙන අය සුව වෙලා යද්දි මෙයා කොච්චර මානසික පීඩාවටපත් වුණාද. එහෙම මිනිසයා අවසානයේ යේසුස් වහන්සේට අගෞරවයක් විදියට වැඩ කළා. පීඩාවක් වෙන්න වැඩ කළා. ඒ නිසා තමන් හිටපු තැන් අමතක වෙලා, තමන් හිටපු වාතාවරණය අමතක වෙලා සුව වුණාට පස්සේ
දැන් ඇවිද ගන්න පුළුවන් වුණාට පස්සේ අර මුල ඔක්කොම අමතක කරලා දාලා. මේක හරි වැරදි. නැගිටලා ඇවිදින්න විට ඔත්පල වෙලා හිටපු කාලේ ඒ සුව කරාපු තැනන් වහන්සේව අමතක කරලා දැම්මා. ඒක ඇත්තට සුදුසු නෑ වගේ. ශක්තිමත් වුණාට පස්සේ Taman දුර්වල වෙලා හිටියා නේද කියන එක අමතක වෙලා. ඉතින් අර ස්වාමින් වහන්සේට කොච්චර ආදරයකින් වැඩ කරන්න ඕනද? පීඩාවක් ඇයි ඇවිසුවේ? ඇයි ප්‍රශ්නයක් ඇති කළේ? දෙවියන් වහන්සේට ආදරය කළා යේසුස් වහන්සේගේ නාමය මහිමයටපත් කරන්න තෝරගත්තව ඔබ ඇයි ප්‍රශ්නයක් ඇති කරන්නේ? ඇයි පීඩාවක් ඇති කරන්නේ? ඔබ මහිමේ වාජනයක්.